අපි තවත් ධර්ම කරුණු ටිකක් කියලා දෙනවා. මම ඒ වෙලාවේ මේ ඉස්සෙල්ලා කවුරු හරි ප්‍රශ්නයක් දෙකක් අහුවා. මම කිව්වා ඒ වෙලාවේ කියන්නේ නැතුව ටිකක් වෙලා යනවා ඒකට වෙනම අහන්න කියලා. මතකයිද මේ ප්‍රශ්නේ? ප්‍රශ්නේ මතකයි? කවුද? තව ඊයේ කාරණා හරි දෙකක් හරි ආවම මම කිව්වා ඒක අදහන්න කියලා. මතකද? ඊයේ කවුරු හරි ප්‍රශ්නයක් ආවා ඒක ඒ වෙලාවේ මම කිව්වේ නෑ හේතුව චක්‍රයක ටික වැඩි විස්තර කරලා දෙන්න. ඊට පස්සේ මම කිව්වා අද අහන්න කියලා ඒක. මතකයි. හොඳයි මහත්තයාගේ ප්‍රශ්නේ අහන්න බලන්න. ස්වාමීන් වහන්සේ දැන් අපි රූපයක් දැකලා චක්කු විඥානයක් ඇති වෙලා ඒ රූපය හඳුනා ගන්නවා. එතකොට ඒක නැවත නැවත ඇති වෙන්න පුළුවන්. ඒ අවස්ථාවලම ඒ සිතේ කොටස් සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා යනවා. දැන් ඊයේ දේශනාවේදී අපි ඇහුවා දැන් මනෝවිඥානයක් ඇති වෙනකොට ඒ මුලින් ඇතිවෙච්ච සිත් ධම්මාරම්මන විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා. අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ඒ සිත සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා තියද්දි ධම්මාරම්මනේ ආරම්මනේ විදිහට අර පරණ සිත් එන්නේ කොහොමද කියන්නේ? ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අරමුණු ගැනීම සඳහා ద్వාර වශයෙන් තිබෙන්නේ ඔක්කොම 6යිනේ. ඔච්චරයි තියෙන්නේ. එතකොට ඒ ద్వාර වශයෙන් 6ක් වුණාම පළමුවෙන් තිබෙන්නා වූ ద్వාර පහම එක දෙයකට සීමා වෙනවා. ඒ කියන්නේ චක්කුවෙන් හෙවත් ඇහෙන් ගන්න පුළුවන් ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේම වර්ණ රූපයක් විතරයි. ඒක නිසා ඒ දොරටුව වර්ණ රූපයට සීමා වෙනවා. එතකොට ඒක නිසා කියනවා ඒකට රූපාරම්මණය කියලා. ඊළඟට තිබෙනවා ඒ රූපාරම්මණය ටිකක් ඕලාරිකයි. ඊළඟට තිබෙනවා කනය ගන්නේ සද්දයක්. එතකොට ඒ සද්දය කනට සීමා වෙනවා. වෙන කොහෙටවත් යවෙන්නේ නැහැ. එතකොට සද්දාරම්මණය. නාසයට ගන්ධාරම්මණය. දිවට රසය කියන එක ආරම්මණය. එතකොට කයට අරමුණු 3ක් එනවා. ඒ තමයි ඒක පොට්ටබ්බාරම්මණය කියලා කිව්වට අරමුණු 3ක් තිබෙනවා. ඒ 3ම එකතු කරලා තමයි පොට්ටබ්බාරම්මණය කියලා කියන්නේ. ඒ තමයි ඇඟට පඨවි ගතියක් දැනෙනවා, ප්‍රශ්න සීතල තේජෝ ගතියක් දැනෙනවා, වායෝ ස්වභාවයක් දැනෙනවා. එතකොට මේ 3ම එක්කාසු වෙලා ස්පර්ශ කියලා කියනවා. එතකොට මේ අරමුණු කියනා වූ 7. එතන අරමුණු 7ක් තියෙනවනේ. එතට අරමුණු 5යි. ගන්නෙ තනි කරලා ගත්තොත් එහෙම රූපාරම්මණයයි සද්දාරම්මණයයි ගන්ධාරම්මණයයි රසාරම්මණයයි පොට්ටබ්බාරම්මණය කියලා කියන්නේ පඨවි තේජෝ වායු 7යිනේ. ওই ටික තමයි ඔය 5ට ග්‍රහණය වෙන්නේ. එතකොට තව ඔය 7 ඇරෙනකොට තව කොච්චර තියෙනවද? තව කොච්චර තිබෙනවද වර්තමාන වශයෙන් අතීතයේ වශයෙන් අනාගත වශයෙන් කොච්චර දේවල් තිබෙනවද අරමුණු කරන්න. එතකොට හිත මුකින් අරමුණු කරන්න. හිතක් කියලා තියෙනවනේ. එතකොට හිත අරමුණු වෙන්නත් හිත පිළිබඳව දැනගන්නත් මොකක් හරි දෝරයක් එපායි.
එතකොට ඇහෙන් පුළුවන්ද බෑ. කනෙන් පුළුවන්ද බෑ. නාසයෙන් පුළුවන්ද? දිවෙන් පුළුවන්ද? කයෙන් පුළුවන්ද බෑ. මේ පහටම අදාළ වෙන්නේ නැහැ. එතකොට ඒ හිත කියන දේ දැනගන්න එපායි. චෛතසිකය කියන එකක් දැනගන්න එපායි. අනාගතේ හරි වර්තමානයේ හරි අතීතයට ගිය එකක් හරි මොකක් හරි දැනගන්න හිත ගැන දැනගන්න ඕන, චෛතසිකය ගැන දැනගන්න ඕන, ප්‍රඥාව ගැන දැනගන්න ඕන, ස්පර්ශය ගැන දැනගන්න ඕන. දැන් රූප වශයෙන් ගත්තයින් පස්සේ තිබෙනවා ඕලාරික රූප, සියුම් රූප කියලා ගොඩක් තියෙනවා. එතකොට ඕලාරික රූප තිබෙනවා 12ක්, සියුම් රූප තියෙනවා 16ක්. ඒ 16ම දැනගන්න එපායි. එතකොට ඒ හැම එකකටම හැම එකක්ම මේ අදාළ වෙන්නේ හිතටයි. ඒක නිසා අපි කියනවා මෙහෙම අරමුණු වශයෙන් නම් කරනකොට රූපාරම්මණය, සද්ධාරම්මණය, ගන්ධාරම්මණය, රසාරම්මණය, පොට්ටබ්බාරම්මණය කියලා බාහිර දොරටු වලට තිබෙන අරමුණු ටික ඒ විදිහට නම් කරාන් පස්සේ අනිත් සියලු සම්භාරෙම එකතු කරලා ලොකු මල්ලක් හදලා අපි කියනවා ඒකට ධම්මාරම්මණය කියලා. ඒක හිතත් අයිති, චෛතසිකද, සියුම් රූපද, භාවනා අරමුණුද හැම එක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ. ඒ මොන අරමුණද? ඒවත් ධම්මාරම්මණය. චෛතසික කියලා කියන්නේ ධම්මාරම්මණය. අතීත හිත් කියලා කියන්නේ ධම්මාරම්මණය. ඒ හැම දෙයක්ම ඊට පස්සේ ධම්මාරම්මණය හැටියට තමයි යන්නේ. මේක වැටහුණාද? තවත් එකක් අපේ පින්වතුන් ඇහුවා. මම අද මේ පින්වතුන්ට පොඩි හිත් දෙකක් කියලා දෙනවා. ඊයේ කියපු කතාවට ඈඳියක්. මෙන්න මේ හිත් දෙක. මේවා මාකපැන් නෙවෙයි නේද? මාකපැන්. white board මාක කියලා තියෙන්නේ. මේක මම හිතන්නේ මාකපැන් එක. ඒක මාක එහෙමනේ. හරි.
දිට්ඨිගත සම්ප්‍රයුක්ත ඒ කාර්යය තියෙන්නේ ඒක තියෙන්නේ කොට යනවා හරි මේන මේ සිත් දෙක පේනවද? ඈ? මේ සිත් කීයක් තියෙනවද මෙතන? ඒවා මොන හිද්ද? Lihat nih. Pola party kok lihat hොඳ නෑ. මේ උඩ හිත පේන්නේ නැද්ද? පේනවනේ? ඒ ඇති. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සිත. ඔව්. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සිත. සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංඛාරික හිත. මේ සිත් දෙක මේ මොනවා කියලාද හිතන්නේ? ඇයි එහෙම මොන වර්ගයේ සිත් දෙකක්ද ඔය තියෙන්නේ? මොන වර්ගයේ සිත් දෙකක්ද තියෙන්නේ? මොන විදිහේ සිත් දෙකක් තියෙන්නේ? මොන පැත්තට බර වෙන්න තියෙන්නේ? පළවෙනි එක පුරුද්දට කරන එකක්. හරි. කාමාවචර තමයි. එක්කෙනෙක්ව පුරුද්දට කියලා. තව කුසල සිතයි අකුසල සිතයි කියලා කියනවා. තව මේ සෝමනස්ස සහගත ඥාන දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සිත කියලා කියන්නේ අකුසල සිත් 12යි පළවෙනි සිත. මේ සිත අකුසලයි. මේක ලෝභයේ තියෙන එකක්. මේක ලෝභ මූලික සිතක්. මේකට කියන්න පුළුවන් ඊයේ අපි කිව්වා නේද මේ රාග සිතක් කියලා. රාග සිතක් කියලා කිව්වනේ. ඒ රාග සිතක් කියලා ගන්නෙ මෙන්න මේ හිතක්. අර සිත් 8ක් තිබෙනවා. ඒ සිත් 8 ඇත්තටම ඒකේ තියෙනවා සෝමනස්ස සහගත නිකන් රාගය ලෝභය බලවත්ව වින්දනය කරන්නට යන්නා වූ හිතක් තිබෙනවා. ඒකේ උපේක්ෂාවට වඩා සෝමනස්ස සහගත සිත කියන්නේ ඒකේ තිබෙනවා දිට්ඨිගත සම්පයුත්ත භාවයක් තිබෙනවා. මේ සිත පහළ වුණාන් පස්සේ හිත හඳුනා ගන්නත් එපායි. දිට්ඨිගත සම්පයුත්ත සෝමනස්ස සහගතයි. දැන් මොකක් හිතලා බලන්න කාට හරි ලෝභ සිතක් රාග සිතක් ඇත්තට මේ රාග සිත් ඇති වෙන්නේ රාග සිත් කියන දේවල් මොන වගේ දේවල් ඔව් ලෝභ හැබැයි ආසාව හැබැයි මොනවට තියෙනවද ඈ වස්තු ගොඩක් තියෙනවා වස්තු ගොඩක් තියෙනවා
බලන්න මේ අහසේ වලාකුළු තිබෙනවා. අහසේ නිල් පාට තිබෙනවා. වටපිටාවේ අඹගස් තිබෙනවා. පාක් තිබෙනවා. ගෙවල් දොරවල් තිබෙනවා. මිනිස්සු සතා සිව්පාවා ඉන්නවා. ඊළඟට මිනිස්සුයෝ ඉන්නවා. මේ වගේ දැන් අරමුණුනේ. ගත්තම අරමුණු බෙදා ගන්න ඕනේ. අරමුණු බෙදා ගන්න ඕනේ. අරමුණු වර්ග කර ගන්න ඕනේ. ඒ අරමුණු වර්ග කරන්නේ මෙහෙමයි. සත්තාරම්මන සහ ජීවී ආරම්මන සහ අජීවී ආරම්මන. සත්ත්ව සංඛ්‍යාවට ගැනෙන ආරම්මන සහ සත්ත්ව සංඛ්‍යාවට ගැනෙන්නේ නැති ආරම්මන තිබෙනවා. දැන් මේ මිනිස්සෙක් ඉන්නවා. මිනිස්සෙකුට පේනවා මේ මහා ගල් පර්වතයක් තිබෙනවා. සාල ගල් කන්දක්. මේ මිනිස්සයා මේ ගල් කන්ද දිහා හිතා ලෝභ කර ඉන්නවා. එකක්. තව ඉන්නවා ලස්ස පුරුෂයෙක් නම් ලස්සන කාන්තාවක් ඉන්නවා. ඒ කාන්තාව දිහා හිතා ඉන්නවා පුරුෂයා. කාන්තාවක් ඉන්නවා බොහොම හැන්සම් පුරුෂයෙක් ඉන්නවා. එයාගෙන හිතා ඉන්නවා. දැන් තුන් දෙනෙක් හිතනවා. තව එක්කෙනෙක් ඉන්නවා. ඒ මනුස්සයා අඹ ගහක් දිහා බල අඹ ගහට ලෝභ කර ඉන්නවා. ඔන්න මේ දැන් මේවා අරමුණුනේ. මොකක්ද අරමුණු? ගල් කන්දක්, අඹ ගහක්, පුරුෂයෙක්, ස්ත්‍රියක්. නේද? දැන් මේ හතර දෙනා ස්ථාන හතරකනේ හිතන්නේ. නේද? මේ ස්ථාන හතරේ හිතනකොට හොඳට හිතලා බලන්න මේ හතර දෙනාගෙන් බරපතල විදිහට රාගේ හැදෙන්නේ අඹ ගහටද, ගල් පර්වතයටද, කාන්තාවටද, පිරිමියාටද? හොඳට හිතන්න නිකන් කෑල්ලක් භාගයක් අන්නේ නැති හොඳට හිතන්න බලන්න. අනිත් එක පුරුෂයා. ඇයි එහෙම වෙන්නේ? හේතුව අර ජීවී ආරම්මන තමයි ඒ කාන්තාවයි පුරුෂයයි කියලා කියන්නේ. ඒක නිසා අනිත් ඒවාට ලෝභී තියෙන බව හැබැයි. අනිත් ඒවාටත් ලෝභී තියෙන බව හැබැයි. හැබැයි අර සත්තාරම්මණීක අරමුණු වලට හිත යනවා වගේ මේකට යන්නේ නැහැ. ඒක නිසා අපි තරහක් ඇති වෙනවා කියමුකෝ. තරහක් ඇති වුණාම ඒ තරහ ඇති වෙනකොටත් වැඩිපුර ගල් කන්දටද තරහ ඇති වෙන්නේ, අඹ ගහටද තරහ ඇති වෙන්නේ නැත්නම් මේ සත්තාරම්මණයට. නේද? මාන්නයක් හැදෙන්නේ. මාන්නයක් හැදෙන්නේ මේ ගල් කන්ද එහෙම තිබුණාට ගල් කන්දට මම වගේ යන්න බෑ, මම තමයි මේ මහා බලවත් එක්කෙනා කියලා දැන් ගල් කන්දයි මායි සම කරලා මාන්නයක් හදා ගන්න. එහෙමද? නෑ. දැන් අඹ ගහ ගැන හිතනවා. යන් අඹ ගහ නිකන් හිටියට පොල්ලු බල්ලු ගලුක් ගහනවා. ඒ වුණාට මට එහෙම ගලකින්වත් පොල්ලකින්වත් ගහන්න බෑ. මට දුවලා හරියන්න පුළුවන්. මම එහෙම අඹ ගහයි සමනුයි සම කරගන්නේ නෑනේ. එතකොට මාන්නයක් හදාගන්න වැඩිපුරම සමානික ආධාරය මොකද්ද? සත්තාරම්මණය. පුජ්‍යලාරම්මණය. නේද? ඒ වගේ මේ අරමුණු තියෙනවනේ. අරමුණු අතර රාගසිතක් හැදෙනකොට ඒ රාගසිතෙන් ඇත්තටම රාගසිතක්, ලෝභසිතක්, වින්දනාත්මකව රාගසිතක් හැදෙන්නේ අඹ ගහකටද ගල් කන්දකටද අර කාන්තාව පුරුෂයා කියන සත්වාරම්මණයට. සත්වාරම්මණයට හැදෙන. ඒ කියන්නේ කාන්තාවට හෝ ඒ පුරුෂයාට. හේතුව එයා සජීවී ගතියක්, ප්‍රාණීක් හැටියට සලකන ගතියක් තියෙනවානේ. එතකොට ඒ ලෝභයක් හැදුනාම, රාගයක් ඇති වුණාන් පස්සේ ඒ කෙනා පිළිබඳව හිත හිතා ලෝභ කරනවා. හිතෙන් විඳිනවා. හිතින් විඳ ඉන්නවා. ඒක කරන්නේ මොන හිතෙන්ද? සෝමනස්ස සහගතයි, ditthිගත සම්පයුත්තයි, අසංකාරිකයි. ඇයි ඔබ අසංකාරික වෙන්නේ? අසංකාරික වෙන්නේ කවුරුවත් ළඟ ඉන්න එක්කෙනෙක්වත් කියන්නේ
ඔය නිකන් හිතන ගමන් මෙහෙම හිතන්නේ. මේ විදිහට හිතන්නේ. කියලා උලුප්පෝ දෙනවද? නෑ. එයා තමන්ම තමයි හිතාගෙන යන්නේ. තමන්ම තමයි අදහස ගන්නෙ. මතු කරලා ගන්න. ආන තමන්ම අදහස මතු කරලා අරගෙන තමන්ම ඉදිරිපත් වෙලා තමන්ම හිතා රහ කර විඳ යනවා. ඒක නිසා ඒක මොකද්ද? අසංකාරික. ඒක අසංකාරික. එතකොට මේ තමන්ටම ඇතිවෙන්නා වූ ගොඩාක් රාග සිත් අසංකාරිකයි. සමහර වෙලාවට සසංකාරික වෙන ගතිය තියෙනවා. ඒක අපි කියමු. කොහොමද සසංකාරික වෙන්නේ කියලා. අසංකාරික සිත් තමයි රාග හැටියට යන්නේ. ඒක මේ හිත ගිහිල්ලා තද්ද බල විදියට කැවෙනවා. හොඳට ඇහැ ඇරලා මේ කියන දේ තේරෙනවද? නින්ද ගියත් නිකන් හීනින්වත් වැටෙනවා වගේ නම් එතන හොඳයි. ඇයි මේක තද බල විදිහට එනවා මේ සිතුවිලි. මේක එකක් නෙවෙයි. මේ එකක් කියලා කිව්වට මේක නිකන් දිගට මේ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත් අසංකාරික සිත වැලට එනවා. එයා ඉතින් ඇස් දෙක පියාගෙන කොහේ හරි කාන්තාවක් හරි පිරිමියක් ගැන හරි හිත හිතා ඉන්නවා. මොනවද පහළ වෙන්නේ? සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත් අසංකාරික සිත් දිගට පහළ වේගෙන යනවා. ඒකේ තියෙනවා අර සෝමනස්ස ගතිය. ඒක ඉතින් විඳ ඉන්නවා. ඕක මේක රෝල් වෙවි යනවා. දැන් ඇයි ඒකේ තියෙන අනිත් කොටස මොකක්ද? ඒක තමයි දිට්ඨිගත සම්පයුක්ත භාවයේ තිබෙනවා. දිට්ඨිගත සම්පයුක්තයි කියලා කියන්නේ අර හිතනකොට අරමුණු වෙන එක්කිනා ඉන්නවනේ. අරමුණු කරන කාන්තාව හෝ අරමුණු කරන පුජ්‍යලයා ඉන්නවනේ. එතන තිබෙන්නේ තමන්ගේ හිතට හිතෙන්නේ යම්කිසි පුජ්‍යලයක්, යම්කිසි ස්ත්‍රියක්, යම්කිසි පුරුෂයෙක්නේ. ඒ පුරුෂයාය කියලා කියන්නේ, ස්ත්‍රිය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. එතන තිබෙන්නේ රූප ගතියක්, එතන තිබෙන්නේ වේදනා ස්වභාවයක්, එතන තිබෙන්නේ සංඥාවක් එකතු වෙච්ච තැනක්, එතන තිබෙන්නේ සංස්කාරයක්, එතන තිබෙන්නේ විඥාන සංකරණයක්, මෙතන තිබෙන්නේ ස්කන්ධ වශයෙන් පංච ස්කන්ධ ධර්ම කුඩියක්, ඊළඟට මෙතන තිබෙන්නේ නාම ධර්ම රූප ධර්ම එක්කාසුවක්. ඔය ටිකක් නේ තියෙන්නේ. ඒ ටිකට ඒ සෙට් එක ඒ ධර්ම සමූහයට එයා ගන්නෙ මොකද්ද? මෙයා හොඳ කාන්තාවක්, මෙයා හොඳ පුරුෂයෙක්, මෙයා හොඳ කෙනෙක් කියලා සත්ව සංඥාවක් ඒකේ කාවලා තියෙනවා. ආන්නේ ඒකට කියනවා මොකද්ද? දිට්ඨිගත වෙනවා කියලා. සත්වයේ පුජ්‍යලයේ ඊළඟට ආත්මයක්, ජීවයක්, කෙනෙක් හැටියට සලකා ගන්න ගතියට කියනවා මොකද්ද? දිට්ඨි ග්‍රහණය, දිට්ඨිගත වෙනවයි කියලා. එහෙම තියෙනවනේ. ආන්නේ ඒ දිට්ඨිගත සෝමනස්ස සහගත වෙන්නේ අර විදියට හිතුවොත් තමයි. මේ මිනිස්සයා හරි හොඳයි. මේ මිනිස්සයා මූණ නලල ගත්තම ගන්න දෙයක් නෑ, හරිම ලස්සනයි කියලා අර කාන්තාව හිතනවා පුරුෂයාගේ නලල ගැන, කන ගැන, නාහය ගැන, නිකට ගැන, උරහිස් ගැන, අතපය යන එන හැටි. ඒ වගේම පුරුෂයා හිතනවා කාන්තාවගේ කෙස්, ඊට පස්සේ වර්ණය, ඇස් ඔය වගේ හිතනවා. එහෙම හිතන්නේ මේ ඇස් තනි කරලා ගන්නෑ. මේ අහවල් කෙනාගේ ඇස්. හැම වෙලාවෙම දිට්ඨියට බද්ධ කරලා හිතන්නේ. මේ අහවල් කාන්තාවගේ ඇස්, අහවල් කෙනාගේ කොණ්ඩේ, අහවල් කෙනාගේ නාසය, අහවල් කෙනාගේ ගමන. හැම වෙලාවෙම තියෙන්නේ මොකද්ද? පුජ්‍යල සංඥාවක්, පුජ්‍යල සංකල්පයක් කාවැදිලා තියෙනවා. ඔය පුජ්‍යල සංකල්පය හදාගන්නේ නැතුව ඔය මේ රාගී ගතිය ගන්න බෑ. තේරෙනවනේ? රාගී ගතිය ගන්න බෑ. පුජ්‍යල සංකල්පයක්, පුජ්‍යල සංඥාවක් ගන්නේ නැතුව. ඒක අවශ්‍යමයි.
ඉතින් ඒක නිසා සෝමනස්ස සහගත ගතිය තියෙනවා ඒක. මේ මිනිස්සයා හරි හොඳයි කියලා එකට කරුණ එක්කාස් කර ඊට පස්සේ එයා ජීවත් වෙන තැන හිතනවා. ජීවත් වෙන පළාත, ජීවත් වෙන ස්ථානයේ, ජීවත් වෙන ගෙදර දොර, එයා යන හම්බ වෙච්ච තැන, ගමන බිමන, කතා කරපු දේවල් හැම දෙයක්ම මේ සෝමනස්ස සහගත, ditthිගත, අසංකාරික සිතින් ඕක හිතින් වින්දනය කරනවා. එයා ගැන හිතා ඒ විදිහට විඳින්න හිතේ නිකන් ඇතිල්ලි සෝමනස්ස සහගත ගතිය කියන්නේ සැප වේදනාව. ඕක තියෙන. ඔය සැප වේදනාව විඳින්න හිත කැමති. ඔය සැප වේදනාව විඳ ගන්නට හිත කැමති. ඒ සැප වේදනාවත් එක්ක තනි වෙන්න හිත කැමති. ඒ සැප වේදනාවත් එක්ක හුදකලා වෙලා ඒ විදිහට හිතා දිගට මේ රීල් එක ගෙනියන්න කැමතියි. ඕකට කියනවා මොකද්ද? සිහින ලෝකය කියලා. නේද? එතකොට පුරුෂයෝ කාන්තාවෝ ගැන, කාන්තාවෝ පුරුෂයෝ ගැන ওই විදිහට සංකල්ප කරනවා. මෙන්න මේක තමයි දිගට යන්නේ. ඇයි මම ඔය මේ රතු පාටෙන් ලියුවේ? මේක ලියෙන්නේ නැති හින්දා. ඔය සිත් හරි අනතුරුදායකයි. ඒකින්ද යෝක රතු පාටට ලියුවේ. දැන් පේනව නේද? ඒක නිසා මේ අකුසල සිත් ඇවිල්ලා මේක හරි බලවත්. හරිම බලවත් හිතක්. අකුසල් සිතක්. දැන් අපි යම්කිසි වෙලාවක සිතක් පහළ වුණොත් ඊයේ කිව්ව නේද අපි මේ මෙන්න මෙහෙමයි හිතට ලෝභ ආරම්මණයක් එන්නේ ඊළඟට ඒක ගැන තනි වෙනවා හුදකලා වෙනවා කියලා අපි ඊයේ කිව්ව නේද? එතකොට හිත මොකද්ද කියලා මොන වර්ගයේ හිතක්ද කියලා දැනගන්න ඕනේ. මොකද්ද? මෙන්න මේ කියන්නා වූ සෝමනස්ස සහගත, ditthිගත සම්පයුත් අසංකාරික කියන හිත බව. ඒකේ සෝමනස්ස ගතිය තියෙනවා. ඒක තියෙන්න ඕනේ. නැත්නම් විඳින්න බෑනේ. උපේක්ෂාවෙන් ওই වැඩේ කරන්න පුළුවන්. උපේක්ෂා සහගත වේදනාවෙන් අරමුණු කරන්න පුළුවන්. විඳින්න බෑ. විඳින්න බෑ. ඒ කියන්නේ රාගයට තියෙන්න ඕන මොකද්ද? විඳින්න රසයක් තියෙන්න බෑ. රසයක් හොඳට දැනෙන්න ඕන. දැන් අපි හිතමු කාන්තාවක් මේ පිරිමියෙක් ගැන හිතනවා. උපේක්ෂා සහගත හිතකින්. මේ මිනිස්සයා ක්‍රිකට් ගහන්න කැමතියි. කමන්නේ. දැන් ඔන්න මේ හිතනවා මේ මිනිස්සයා දුවනවා. හොඳයි. දැන් හිතනවා. දැන් මේ කාන්තාව පුරුෂයා ගැන හිතනවා. මේ ඇමති කෙනෙකුත් අඳුරනවා වගේ. හොඳයි. දැන් එතකොට නිකන් අර මේ ඒ පිරිමියා ගැන හිතුවට නිකන් මේ හිතට ලෝභ සහගත තියෙනවා. තියෙනවා නැති වෙන්න බෑ. ලෝභය තියෙනවා. ඒ වුණාට විඳින්න ඇවිල්ලා නිකන් හරිම මේ ඇල්ලතුරු ගතියක් තියෙනවා. විඳින්න ඇවිල්ලා ඇල්ලතුරු ගතියක්. ඇයි ඇල්ලතුරු කියලා කියන්නේ? ඇල්ලතුරු වල තිබෙන පැණි රහක් නෑනේ. තිත්ත රහක් තියෙනවද නෑ. මොකක්වත් නිකන් මධ්‍යස්ථයි. ඉතින් සමහර වෙලාවට තියෙනවා මෙන්න මෙහෙම. හොඳට හිතලා බලන්න මේක උපේක්ෂා සහගත වෙන අවස්ථාව. ලෝභ සහගත සිතක් උපේක්ෂා සහගත වෙන අවස්ථාව. ලෝභ සහගත සිතක් දැන් ඒක මෙහෙමයි. දැන් මේක තේරෙනවද මේක? හිතන හැමති රංජනය කියලා දැනගත්තොත් තියෙනවනේ. එහෙම හොඳයි. ඒක උනාරේ අපේක්ෂාවෙන් බලනකොට මේ හිත හොඳට මතක තියාගන්න. සමහරලාට තියෙන මෙන්න මේ අකුසල සිත මෙහෙම එනවා.
මේ ගැන හිතලා බලන්න. උපේක්ෂා සහගත දිට්ඨිගත සම්පයුත්ත මේකේ තියෙන ක්වොලිටි. මේකේ වේදනාව මොකද්ද? උපේක්ෂා සහගතයි. ඊළඟට දිට්ඨිගත සම්පයුත්තයි. මේක මොකද්ද? අසංකාරිකයි. එක ගෙදරක ඉන්නවා මේ එක ගෙදරක ඉන්නවා අවුරුදු 35ක් විතර වයස ගිය දීගන්ට බැරි වෙච්ච ගෑනු ළමයි. දැන් ඇයි නාවි? ඒ මනුස්සයා කාත් එක්කවත් හිතවත් වෙලත් නැහැ. එහෙම යාළු වෙලත් මොකක්වත් හිතවත් කමක් නැහැ. ඒ තරමට කම්මැලි. ඊළඟට දෙමව්පියන්ට කීකරුයි කියලා ඔය ඉන්නවා. දැන් ඔය ඒ මිනිසයාට ඒ ගෑනු ළමයාට දෙමව්පියෝ විවාහයක් යෝජනා කරනවා. හොඳට හිතලා බලන්න. දෙමව්පියෝ කවුරු හරි ඒ වයසට මොකක් හරි කමන්නේ මෙකැනික් වැඩ කරන එක්කෙනෙක් හරි කමන්නේ දැන් කතා කරලා දැන් ඔන්න කියනවා. කොහොමද කියන්නේ? දෙමව්පියෝ කොහොමද ඒ ළමයාට යෝජනා කරන්නේ? අපි ඉතින් දැන් වයසට නෑ එහෙම කියන මෙහෙම වචනයක් තියෙනවා. මෙහෙමයි ශ්‍රී ලාංකික සමාජයේ මෙහෙම වචනයක් තියෙනවා. මේ කල්පනා කරලා බලපන් උඹටත් යන කලදසාවක් තියෙන්න ඕනේ නේද කියලා එහෙම කියනවා නේද? එතකොට ඒ මිනිස්යාට ඒ තරම්ම ඒ විවාහ වෙන්න කියලා හරි එහෙම හැඟීමක් නැහැ. ඊට පස්සේ ඉතින් කියනවා දැන් අර මේ ගරාජ් එකේ වැඩ කරන සුමනසිරි හරි බලපන් එයාත් මෙහෙම කියලා දැන් ඔන්න යෝජනාවක් කරනවා. මේ මිනිස්යා ඉතින් ඔහි අහගෙන ඉන්නවා. මේ මිනිස්යාට ඒ තරම්ම ඕනෑකමකුත් නැහැ. හැබැයි අම්මලාට එපා කියන්නේ නැහැ. ඉතින් ඒ තරම්ම උද්‍යෝගිමත් හිතක් සුමනසිරි එයා නම් හොඳයි තමයි එහෙම හිතෙන්නෙත් නැහැ. එතකොට මොකද්ද ඇති වෙන්නේ මානසික වේදනාව? උපේක්ෂා වේදනාව. අර ඒ පොළු ගැටයා සුමනසිරිය වුණාට මෙයාට ඇති වෙන්නේ උපේක්ෂා වේදනාව. ඊට පස්සේ ඇති වෙනවා දිට්ඨිගත සම්පයුත්ත. දිට්ඨිගත සම්පයුත්ත කියලා කියන්නේ ගරාජ් එකේ වැඩ කරන එක්කිනා සුමනසිරි යකඩ කෑල්ලක් කියලා හිතන්නේ නැහැ. තහඩුවක් කියලා හිතන්නේ නැහැ. හිතනවද? කණුවක් කියලා හිතන්නේ නැහැ. නිකම් මොකක් හරි යකඩයක් තහඩුවක් කණුවක් කියලා හිතන්නේ නැහැ. ඒ සුමනසිරි ගැන එයාට හැඟෙන්නේ මොකක්ද? සත්ත්ව සංඥාවයි. සත්ත්ව සංඥාව හැදෙන්නේ. එයා පුද්ගලයෙක්. හැබැයි අහවල් එක්කෙනාගේ පුතා අහවල් එක්කෙනාගේ නෑදෑයා මේ කියලා සත්ත්ව සංඥාව ගැන හැඟෙනවා. හැබැයි එහෙම වුණත් එයාට ඇති වෙන්නේ ඒ සුමනසිරිය ගැන ඇල්වතුර ගති හැඟීමක්. උපේක්ෂා සහගත හිතක් පහළ වෙනවා. තේරෙනවද මේක? සෝමන උපේක්ෂා සහගතයි දිට්ඨිගත සම්පයුත්තයි. ඇයි සසංකාරික උනේ? මේ මිනිස්සේ මේ අවුරුදු 35ක් වෙච්ච කාන්තාවට එහෙම නිකන් ඒ සුමනසිරිය ගැන එහෙම හිතන්නේ එයාට එහෙමයක් නැහැ. හරි නිදි කිරා වැටෙන මිනිසයා. අර දෙමව්පියෝ තමයි අරක අවුස්සලා මෙහෙමයි එයාට මෙහෙම අර අන්දියේ පොඩි ඉඩම් කැලකුත් තියෙනවනේ හිතලා බලපන් කියලා එහෙම කියනවා නේද? අනිත් එක මෙහෙමයි මේ වාහනයක් දෙකක් ඔය හදාගත්තාන් පස්සේ සෑහෙන ගාණක් හම්බ කරගන්නත් පුළුවන්. එහෙම ගතියක් තියෙනවා. හරිම දක්ෂයා.
වාහනයක් කැඩලා නැත්නම් ඒක කඩලා හරි හදලා රියක් කර ගන්න. අන්න එහෙම ගතියක් ඒක අර උද්‍යෝගමත් කරනවා. දැන් මේක වටිනාකමක් දෙන්න එපායි. නේද? ආන්න එහෙම වුණාන් පස්සේ මොකද්ද වෙන්නේ? උපේක්ෂා සහගතයි, ඉත්තිගත සම්පයුක්තයි, අසංකාරිකයි. හිත අවුස්සලා, ලෝභය මතු කරලා දෙනවා. ඒ උනත් ඒ මිනිස්යාට තියෙන්නේ හරියට අර අපි අර සෝයා වලින් හදාපු ටෝෆු ගන්නකොට තිබෙන රස තියෙන ටෝෆු රහ. ආන්න ඒ රහ තමයි තියෙන්නේ. ඇයි ඒ ටෝෆු රහ කියන්නේ? නෑ? ටෝෆු කියන જાතියේ නරකත් නෑ, රහකුත් නෑ. දැන් මේක තේරුණාද? ඈ? එතකොට එන්නේ මොකද්ද? ඕන පොඩක් හොඳට ඕන ෆ්ලේවර් එකක් ටෝෆු වලට දාන්න පුළුවන්ලු. එතකොට ටෝෆු වල රහ දෙන්නේ නැහැ. ඒ දාලුතෙන් දාපු ඒවා. සුමන සිරියටත් ඕකයි. ඒ දෙමෝපියෝ දාන රහ ඉන්නේ මෙයාට එහෙම නැත්නම් නෑ. හොඳට හිතන්න මේ. ආපහු යන්න සෝමනස්. ඔව් ගර්ල්. අර සෝමනස් සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික හිත ගැන හිතන්න. ඒ හිත ගැන හිතන්න බලන්න. සෝමනස් සහගත ඥාන සම්පයුක්ත අසංකාරික හිත පහළ වෙන්නේ ඔකේ අනිත් පැත්තටයි. මේ ගෑනු ළමයි ඉස්කෝලේ යනකොට යාළු කරගන්නවා සාමාන්‍ය ප්‍රසන්න කියලා මේ තරුණ හාදේ. එතකොට ඒ ප්‍රසන්නත් එක්ක මෙයා යාළු වෙනවා. ඉතින් මේ දෙමව්පියෝ දැන් ඒ ගෑනු ළමයාට ඒ පිරිමි ළමයාව හරි හොඳයි. ප්‍රසන්නයි. නමත් ප්‍රසන්නයි, හිතට දැනෙන්නේ ප්‍රසන්නයි. එයා හරි මනාපයි. එයාගේ දෙමව්පියන්ට අප්‍රසන්නයි. එයාගේ දෙමව්පියන්ට ගෑනු ළමයාගේ දෙමව්පියන්ට මොකද වෙන්නේ? දරුවා ගෑනු ළමයාට එයා ප්‍රසන්න වුණාට අම්මටයි තාත්තටයි අප්‍රසන්නයි. හරි නෑ. ඒක නිසා ඒ වුණත් මේ ගෑනු ළමයා එයා ගැනම හිත හිතා ඉන්නවා. එතකොට අම්මලා කියනවද ඉස්කෝලේ හැරලා ආවට පස්සේ තේ ටිකක් බීලා අඟපත හොදාගෙන නිකන් ඉන්නේ නැතුව අර ප්‍රසන්නයා ගැන හිත හිතා හිටන් කියනවා. එහෙම කියනවද නැහැ. එපා කිව්වත් වෙන වැඩක් පట్టල කරත් මේ ටික හොදන්න තියෙනවා, ඇඳුම් ටික හොදන්න තියෙනවා, මෙදුළු අතු ගන්න තියෙනවා කිව්වත් එයාගේ ජොබ් එක මොකද්ද? මොකද්ද ජොබ් එක? අර ප්‍රසන්නයා ගැන හිත හිතා ඉන්න එකයි. නැද්ද සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පත අසංකාරික නැද්ද? කියනවා නේද? ඇයි එහෙම වෙන්නේ? හේතු පුද්ගල ඈඳිය පුද්ගල සංඥාවක් අර ප්‍රඥාක්තියක් උන්ට කාගෙන ආත්මයක් ජීවියක් තියෙනවායි කියලා කාගෙන හිතේ වද්දාගෙන තිබෙන හොඳයි මේ මිනිසයා හොඳයි දක්ෂයි ප්‍රියකරුයි ප්‍රියමනාපයි අන්න එහෙම හිතනවා. එතකොට මේක තමයි අර පළවෙනි එක. දෙවෙනි එක තමයි උපේක්ෂාසගත දිට්ඨිගත සම්පේත අසංකාරික හිත. දැන් මේක තේරුණාද? ඔය hina වෙනවා වගේ නේ මේක තේරුම් ගන්න. දැන් ඔන්න බලන්න අර මෙයාට නිකන් රාගසිතක් තියෙන දුපේක්ෂා සහගත එක්කෙනාට. ලෝභසිතක් හැදෙනවා. ඒ වුණාට නිකන් අර සෝමනස්ස කාර්යයට වගේ නෑ. එහෙම නිකන් නෑ. එයා නිකන් කමන්න කියලා කරලා දෙනවා නම් එහෙමයි. එහෙම එකක් තියෙනවා. නැතත් එහෙමයි. ඔය ඇතුවා හෝ නැතුවා කමන්නේ මේ එයාට ලැබෙනවට කමක් නැහැ. ඒ වුණාට එයාට දැනෙන්නේ නිකන් මධ්‍යස්ථ ගතිය. වේදනාව වශයෙන්. අපි බලමු මෙහෙම. දැන් මේ දෙන්න
මේ දෙන්න අර උඩ ඉන්න ගෑනු ළමයා යනවා. දැන් අම්මලා තාත්තලා ඉතින් තරවටුවක් කරලා ඉතින් දැන් මෙහෙමයි ඕක කරගත්තොත් එහෙම කොහොමද කියන්නේ? ඔව් හතර මායිමේ එන්න නම් එපා. මොනවද කියන්නේ පාගන්න එපා කියලා? පස්. ඒ පස් වර්ගයක් තියෙනවා ඒක පාගන්න හොඳ නැහැ. මේ විවාහ කරගත්තොත් මොන පස්ත පාගන්න හොඳ නැත්තේ? අර ඉඩමේ හතර පැත්තේ තියෙන මාස් පාගන්න නැතුව ඒ මායිම හතර නේද කියන්නේ? හතර මායිම නේද කියන්නේ? ඒ හතර මායිමේ තියෙන පස්තක් ඒව පාගන්න නැතුව උඩින් පැනලා එයි. හරි. දැන් මෙයාට තරවටු කරනවා දෙමව්පියෝ. මේ ළමයාට තරවටු කරනවා. ඊට පස්සේ මෙයා යනවා කලකිරෙනවා. මෙයා කලකිරලා යනවා ස්වාමීන් වහන්සේ නමක් හම්බ වෙන්න. දැන් ඉතින් නෑ. දැන් ඊට පස්සේ මෙයා තීරණයකට යනවා. මොකද්ද? මොකද්ද කියන්නේ තීරණය? ඈ? නෑ. නෑ මෙයා යනවා ඊට පස්සේ මේක කරගන්න ඉඩ දුන්නේ නැත්නම් මම මේ විදිහෙමයි කිසිම විවාහයක් කරගන්නේ නෑ. කිසිම ජීවිතයේ ආයෙ නම් විවාහයක් කරගන්නේ නෑ. తాවකාලික කතාවක්. ඒ වුණාට එහෙම කරගන්නේ නෑ කියලා කියනවා. දැන් මෙයා යනවා ස්වාමීන් වහන්සේ නමක් හම්බෙන්න. ඒ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ කියලා දෙනවා ටිකක් කල් ඇරලා ඕක ගැන මෙහෙමයි හිතන්නේ ඔය දෙමව්පියන්ටත් කීකරු වෙන්න ඒ වගේම ඕවා සත්වයක් හැටියට පුද්ගලයෙක් හැටියට හිතුවෙන් පස්සේ මේ වේතේ මේ දේ කියලා හොඳට කල් අරගෙන එකපාරම නෙවෙයි ටිකක් ගිහිල්ලා ඔන්න යාට කියලා දෙනවා මොකද්ද කියලා දෙනවා සත්වයා යනු කුමක්ද සුමනසිරී යනු කුමක්ද අම්මා තාත්තා යනු කුමක්ද කියලා දැන් ඔන්න බෙදලා කියලා දෙනවා හිත චෛතසික අරව මේවා අපි කියනවා වගේ කියලා දෙනවා කියමුකෝ මෙන්න මෙයාට දැන් සුමනසිරියා ගැන හිතනකොට ඇති වෙන සිතුවිල්ල දිහා ඔව් සුමන මේ සුමනසිරිය මේ ප්‍රසන්න දිහා ඔව් මෙතන හිටියේ ප්‍රසන්න කියන තරුණයා ගැන හිතා ඉන්නකොට ඇති වෙන සිතුවිල්ල බලන්ඩ මේ ස්වාමීන් වහන්සේ නමක් කියලා දෙනවා තේරුණාද එහෙම බලනකොට දැන් මෙයා ඒ අනුසාරයෙන් දැන් මේ ප්‍රසන්න ගැන හිතන හිතවිල්ල බලනවා. දැන් ප්‍රසන්න ගැන ලෝභ හිතක් පහළ වෙනවනේ. ඒ ප්‍රසන්න ගැන අරමුණු කරනවා, ප්‍රසන්නගේ ලස්සන හිතනවා, ප්‍රසන්නගේ හැඩහුරුකම හිතනවා. දැන් මේ මනෝමය පින්තූරෙන් මෙන්න මෙහෙමයි අර ස්වාමීන් වහන්සේ කියපු හැටියට දැන් මෙයා හිතනවා. හැබෑවෙන්නේ නෑ. මේ නිකම් බර කරත්තයක් ගැන මං හිතන්නේ. ඔන්න දැන් එනවා. එයාට හිතෙනවා දැන් මේ සිතුවිල්ල ගැන මේ හිතෙන් තමයි මේ සෝමනස ගතියක් මට තියෙනවා රාගී ගතියක් තිබෙනවා මේකේ මට නිකන් ආසා ගතියක් තිබෙනවා මෙයා පුජ්‍යලෙක් හැටියට ගත්ත ගතියක් තියෙන එකට දැන් මෙයාට මේ හිතේ ගතිය තේරෙනවා ඒ වෙලාවට මෙයාගේ හිතේ පහළ වෙන්නේ මොකද්ද ඒ වෙලාවට පහළ වෙන්නේ මොකද්ද මේන්න මේ හිත සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත අසංකාරික හිත නේද එතකොට මේ හිත දිහා බලනකොට මේ හිත බැලෙන්නේ මොකෙන්ද මේ හිතේ බලන්න මේ සෝමනස්ස සාගතයාට ඉතින් හොඳට මෙනෙහි වෙනවා හොඳට හිත අහු වෙනවා හොඳට ආරම්භණය ගැන තේරෙනවා දැන් මේ එයා මේ මෙනෙහි කරනකොට මේන්න මේ ක්වොලිටි හිතේ තියෙනවා. හොඳට තියෙනවා. අනිත් එක තමයි ඥාන සම්පයුක්තයි කියලා කියන්නේ දෙවෙනි ක්වොලිටි තියෙනවා. එයා හොඳට බ්‍රයිට් හොඳට හිතනවා. ඇත්තට ප්‍රසන්න කියලා කියන්නේ මොකද්ද? නිකන් රූප ගොඩක්. වේදනාවක්, සංඥාවක්, නාම රූප සෙට් එකක්. ඉතින් කියලා දැන් මේ විදිහට හිතනවා. මගේ හිත ඒව එකක් තමයි ඒ දෙයක් ගැන තමයි හිතුවේ කියලා. එයා දැන් අර ලෝභ සිත ගැන ආරම්මණය ගැන හිතා ඉන්නවා.
මට පේන හැටියට මේ මෙතන ඉන්න අය මොකක් හරි ඒකක් හිත හිතා ඉන්නවා වගේ ඇස් දෙක පියාගෙන වතුර ටිකක් බොන්න. සමහරව ওই මීටරේ දාගෙන ඉන්නේ. ස්වාමීන් වහන්සේ දැන් ඥාන සම්පූර්ණ කියනවා අර දැන් කෙස්ලොම් නියද ඒ වගේ බලලා ඒකත් ඥාන සම්පයුත්තයි. ඒක පිළිකුල් වශයෙන්. එතකොට කොහොමද සෝමනස් වෙන්නේ? පිළිකුල්? දැන් සෝමනස් සහගත ඥාන සම්පූර්ණ කියනකොට ඒක දැනගත්තාම සෝමනස් වෙනවා. හරි. ඒක කියන්නම්. දැන් එතන ප්‍රශ්නයක් තියෙනවා. එකක් තමයි මම ඒක කියන්නම්. ඒ කියන්නේ පිළිකුල් වලට යන තැන මම කියන්නම්. දැන් මෙයා හිතනවා මෙහෙම. මේ පඨවි ධාතුවක්, ආපෝ ධාතුවක්, තේජෝ ධාතුවක්, වායෝ ධාතුවක්. මේ ප්‍රසන්නී හැටියට මට පෙනුනේ එයා කියලා ඔන්න හිතනවා. ඒ ටික තේරෙනකොට සතුටක් ඇති වෙනවා. ඊට පස්සේ මේ ඇවිල්ලා රූප වේදනා සංඥා සංඛාර ස්කන්ධ වශයෙන් හිතනවා. එහෙම නැත්නම් හිතනවා නිකම් මේක මේ නාම රූප ධර්ම කියලා හිතනවා. එහෙම නැත්නම් ධාතු ස්වභාවය හිතනවා. පිළිකුල් ගැන හිතනකොට ඉස්සෙල්ලා එන්නේ උපේක්ෂාව. ඒකට මෙහෙමයි වෙන්නේ. දැන් පිළිකුලක් නේද වෙන්නේ? පිළිකුලක් කියලා කියන්නේ අප්‍රසන්න ගතියක් වුණාන් පස්සේ දෝමනස්සේ එන්නේ. හැබැයි දෝමනස්සේ කෙලින්ම ඉන්නේ නැහැ. මේකට වෙන්නේ මෙහෙමයි. උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික. මේක පහළ වෙන්නේ මොකක් නිසාද? අර ටිකක් පිළිකුල් ගැන හිතනකොට. මේ ධාතු වශයෙන් හිතනකොට එන්න පුළුවන්. හැබැයි ඒක බ්‍රයිට් වෙනකොට මෙන්න මේක තමයි ඉන්නේ. උඩට මේ සෝමනස්ස වෙන්නේ ප්‍රසන්න ගැන නෙමෙයි. අර ස්වාමීන් වහන්සේ කියලා දුන්නු ධර්මතාවය අපිට තේරීම ගැන සෝමනස්සයක් නේද එතන. ඔව්. ප්‍රසන්න ගැන සෝමනස්සයක් නෙමෙයි. එතකොට මෙහෙමනේ ප්‍රසන්න ගැන හොඳට හිතන්න. ප්‍රසන්න කියන එක්කෙනා ගැන සෝමනස්ස හිතනකොට එතන පුද්ගල සංඥාවක් නේ තියෙන්නේ. එතකොට දිට්ඨිගතයිනේ. දිට්ඨිගත යනකොට මේ වගේ එකක් නේ ඇති වෙන්නේ. එතකොට ඒක සසංකාරික වෙනවා. මේ තේරීම. කෙනෙක් කියපු එකක්. මෙහෙමයි. මේ දැන් හතර යනවා. එකක් තමයි මොකද්ද කිව්වේ? දැන් ජයරාණි නෝනට ආපු ප්‍රශ්නේ තමයිනේ එතන කොහොමද පිළිකුල් සහගත වෙනකොට සෝමනස්ස වෙන්නේ කියලා. මේක සෝමනස්ස වෙන්නේ නැහැ. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ අපි සෝමනස්ස සහගත වෙන්නේ ඉස්සෙල්ලා හිතුවේ එක විදියකට ස්වාමින් වහන්සේ තෝරලා දුන්නාට පස්සේ අපිට හිතෙන්නේ එක විදියකට. එතකොට ඒ ධර්මයේ තේරීම ගැන තමයි සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත. එහෙම තමයි. ඔව්. එයා පුජ්‍යලයක් නෙවෙයි. ඒ පුජ්‍යලයක් හැටියට ගත්ත ධර්ම සෙට් එක දැන් තමයි ධර්ම හැටියට බලන්නේ. ඉස්සෙල්ලා ප්‍රසන්න හැටියට බැලුවේ. දැන් ධර්මයේ හැටියට දකිනකොට තමයි යාට ඇත්ත තේරෙනකොට තමයි සෝමනස්ස ඇති වෙන්නේ. ඊට පස්සේ අපේ අසක මහත්තයා මොකක්ද කිව්වේ? එතකොට ඒක සසංකාරික වෙන්නේ වෙන අමුතුමක් නේ කිව්වේ. ඔව් හිතන්නේ ඔව්. ඒකෙත් මෙහෙම එකක් තියෙනවා. ස්වාමින් වහන්සේ කියලා දෙනවා. කියලා දෙන අනුසාරයෙන් හිතනකොට අසංකාරික වෙනවා. ඊට පස්සේ ධර්මශාලාවට ගිහිල්ලා හැබෑවට නෙන්න. හරිනේ. අන්න එතකොට අසංකාරික වෙනවා. තේරුණා? ස්වාමීන් වහන්සේ දැන් පළවෙනි එකේම දික්ටිගත විප්‍රයුක්ත ගත්තොත් මොකද වෙන්නේ? ඒකට එන්නම් පස්සේ. මේක පටල වෙනවා. හතරක් තියෙනවා. මේ අනිත් එක තමයි උපේක්ෂා සහගත ඥාන සම්පූර්ණ අසංකාරික සිත පහළ වෙනවා. නේද? ඊළඟට දැන් මේ ප්‍රසන්න ගැනනේ මේ කිව්වේ. මෙයා කවුද? මේ කියන්නේ මේ කවුද ගැන හිතන්නේ? සුමනදිරිය ගැන. හැබැයි සුමනදිරියක් එහෙම ගැන මේක බැලුවොත් එහෙම වීඩියෝ එක හිතාවේ දැන් මේ ඕක්ලන්ඩ් විහාරයේ මං ගැන කතා කරනවා කියන්නේ. මේ බලන්න. මේ සිතින් මේක මොකද්ද අපි ගාගත්ත මේ කතනේ අපි කිව්ව අර දෙමව්පියෝ
අවුරුදු 35ක් විතර වෙන දී ගන්න බැරි වෙච්ච කෑන් ළමයි කම්මැලි යන් ළමයෙකුට දෙමව්පියෝ කතා කරනවා මැකැනික් මහත්තයෙක් නේද? එහෙම වෙනව නේද? හරියට දිනනවා. එහෙම වෙනවා. ඔය නිකන් අර අම්මලා තාත්තලා කියනකොටත් හිතගෙන නියපොතු කඩ කඩ ඉන්න කෑන් ළමයි ඉන්නේ. එහෙම ඉන්නවා. දැන් නම් අඩුයි. එහෙමද? දැන් ඒ වගේ දැන් සිද්ධියක්. දැන් මෙයාට දැන් දෙමව්පියෝ දැන් යෝජනා කරලා තියෙනවා. ඉතින් මෙයාට බෑ කියන්නත් බෑ කැමැත්තකුත් නැහැ. ඉතින් මෙහෙම ඉන්නකොට මෙයා යනවා අර ප්‍රසන්නගේ කේස් එක කතා කරපු හාමුදුරු ගාවට. හරිනේ. ගිහිල්ලා මෙයාත් කියනවා ස්වාමීන් වහන්සේ මෙහෙමයි. හරි ප්‍රශ්නයක්. මම මේ විවාහ වෙන්න කැමති නෑ. අපේ දෙමව්පියෝ මෙහෙම යෝජනාවක් කරනවා අර ගරාජ් එකේ වැඩ කරන සුමනසිරි මෙහෙම ගැන කතා කරනවා අනේ හාමුදුරනේ මට නම් මේ කිසිම ඕනෑකමක් නෑ ස්වාමීන් වහන්සේ කියලා දැන් එයා මොකක් හරි මට මේකට හිත පහදවා ගන්න දෙයක් කියන්න කියලා ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා හැටියට නියම ධර්මයේ කියලා දෙනවා නම් අපිට කියන්න වෙන්නේ මොකද්ද? ඔය කියන විපස්සනා කැලේ තමයි. නේද? එතකොට මේ ස්කන්ධ වශයෙන් ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්චසම ඔය මට්ටමකට කියන්න වෙන්නේ. එහෙම කියනකොට දැන් මේ ස්වාමීන් වහන්සේට මෙයා කියනකොට එයාට තේරෙනවා. මේ අවුරුදු 35ක් විතර වෙච්ච කාන්තාවට තේරෙනවා හැබෑවට ඇත්ත තමයි ඇත්ත තත්ත්වය එකයි. නේද? එයාට ඒ කියනකොට ඇති වෙන්න පුළුවන් මෙන්න මේ සිත. හරි මේක. උපේක්ෂා සාගත ඥාන සම්පයුක්ත සසංකාරික වෙන්න පුළුවන් මුලින් හාමුදුරුවෝ කියපු නිසා තමන්ම හිතාගෙන යනට අසංකාරික වෙන්න පුළුවන්. මේ අනිත් එක තමයි මං හිතුවා හරිනේ. හාමුදුරුවෝ කියන්නේත් ඒකනේ. ඇත්තටම මෙහෙම තමයි මේ සත්‍යය කියලා කිව්වට මේ සුමනසිරි කියන්නේ නාම රූප ධර්ම කට්ටලයක්, පඨවි ආපෝ තේජෝ වායෝ ධර්ම කට්ටලයක්, ආයතන ධර්ම සමූහයක්. මේක මොකටද මං ආයත් මේ කරගහ ගන්න කියලා දැන් මෙයාට හරි සන්තෝෂයෙන් මේ ධර්මයේ ගැන හිතනවා. මෙනේ වෙන. එතකොට තියෙන්නේ මොකද්ද? සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංකාරික හිත. හැම වෙලාවෙම දැන් බලන්න මේකේ තියෙන ඉස්සෙල්ලා පහළ වුණේ මොකද්ද? රාගී සිත කියලා කියන්නේ මොකද්ද? ලෝභ සිත. සෝමනස්ස සාගත අරමුණ ගැන රංජනය කරන, අරමුණ ගැන වින්දනය කරන හිතට කියනවා මොකද්ද? රාගසිත කියලා. එහෙම එකක් තමයි දැන් අර ධර්ම අවවාදයක්, අනුශාසනාවක්, වගපින්වීමක් නිසා ඒ හිත බලන්න කියලා දෙනවා. බලන්න කියලා දීපු ගමන්ම ඊට පස්සේ ඒ දේ බලනකොට ඇති වෙන්නේ මොකද්ද? සෝමනස්ස සහගත හරි, උපේක්ඛා සහගත හරි, ඥාන සම්පයුක්ත එක්ක සසංකාරික එක්ක අසංකාරික. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත හරි, උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත හරි සිතක් පහළ වෙනවා. මෙන්න මේකට කියනවා දැන් බලන්න මේ සෝමනස්සේ හරි මේ උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත දෙකෙන් පහළ වෙන්නේ මොකක් කරමුණු කරගෙනද? කුසලයක් කරමුණු කරගෙනද අකුසලයක් කරමුණු කරගෙනද? අකුසලයක් කරමුණු කරගෙනයි. මේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්තය උපේක්ෂා සහගත ඥාන සම්පයුක්තය පහළ වෙන්නේ මොකක් අරමුණු කරගෙනද? අකුසලයක් අරමුණු කරගෙනයි. ඉතින් මේ ආඳුර කිව්වේ මේකනේ අකුසලයෙන් අකුසල්සිතනේ. එයාට ඉස්සෙල්ලා පහළුනේ අකුසල්සිතනේ. දැන් මේ අකුසල්සිත පහළනකොට මෙන්න මේකට කියනවා මොකද්ද? අකුසල ධම්මා හේතුපච්චයෝ කුසල ධම්මා කියලා. අකුසල ධර්මයෝ හේතු ප්‍රත්‍ය වෙනවා කුසල ධර්මයන්ට වෙනවනේ. දැන් අකුසල ධර්මයක් ඉඳන් මේ කුසල ධර්මයක් පහළ වුණේ. අකුසල ධර්මයකින් කුසල ධර්මයක් හදා ගන්න පුළුවන්. අකුසල ධර්මයකින් කුසල ධර්මයක් ඇති කර ගන්න පුළුවන්. ඒකට කියනවා අකුසල ධම්මා හේතුපච්චයෝ කුසල ධම්මා කිය. මේක පැහැදිලිද? දැන් ඔය මෙනෙහි කරගෙන යනකොට අපි කියනවානේ මේ විදිහට බලන්න ආරම්මණය දිහා බලන්න මේක දිහා
බලන්න කියලා අර ඩිංගක් වෙලාවක් යනකොට මේ අපේ හිත නිකන් අර සංසාරේ පුරුදු රාගී අරමුණු තියෙනවනේ ගැවසී ගන්න. මම මේ කියවනේ අර හැම එක්කෙනාගේම හිත පුරුද්දට හරි රහා නිසා හරි යම් තැන්වල ගැවසෙනවයි කියලා. නේද? ඒ ගැවසෙන චරිත, ගැවසෙන තැන්, ගැවසෙන ඒ මනෝමය පින්තූර එක්ක සහසම්බන්ධ වෙලා බන්ධනය වෙලා හුදකලාව ඒවත් එක්ක ගනුදෙනු කර ඒවත් එක්ක රහ විඳ විඳ ඉන්න එකක් තියෙනවනේ. මේ ධර්ම කාණ්ඩය කියලා දීලා මතක් කරලා හිතට පොඩ්ඩක් අහු කරලා දීපු ගාම එයාට මේ තමන් හිතා ඉන්න දේ මොකක්දයි කියලා හිතන්ට හිතවිල්ලක් හදලා දුන්නා නම් ඊට පස්සේ මොකද වෙන්නේ? ආ ඒකට පැන ගන්නවා. ඒ කියලා දීපු දෙයකට පැනගෙන ඊට පස්සේ අලුතින් කියලා දීපු විදියට එයා ඒ තමන් හිතා පුරුද්දට රහ කර හිතා හිටපු සිතුවිල්ල ගැන හිතන්න බලනවා. එහෙම හිතන්න බලනකොට ඇති වෙන්නේ මොකද්ද? එතකොට ඇති වෙන්නේ කුසල චේතනාවක්. ඒ කුසල සිතක් පහළ වෙන්නේ. ඒ කුසල සිත් දිගට ඇවිල්ලා අර ඉස්සෙල්ලා හැදිච්ච අකුසල ආරම්මණය දිහා මෙනෙහි කර ඉන්නවා. එහෙම වෙනවා. ඒක ඥාන සම්පයුක්ත භාවයටපත් වෙනවා. ඒ ඥාන සම්පයුක්ත භාවයටපත් වෙනකොට මොකක්ද එතන තියෙන්නේ? මේක මකනවා. දැන් මේක තේරුණාද? මේ වැටුණා. ඔය සුමන සිරීලා ගැනත් එක කියනකොට හිතේ වදින. නේද? හරි. හොඳට බලන්න. මේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත කියලානේ කිව්වේ. මේ අසංකාරික හිතේ ඥාන සම්පයුක්තය කියලා කියන්නේ මොකද්ද? ප්‍රඥා චෛතසිකය. ප්‍රඥා චෛතසිකය තමයි තියෙන්නේ. මේකේ වෙල කියන්නේ මොකද්ද? මේකේ තියෙනවා ප්‍රඥාව. මේ ප්‍රඥාව තමයි ඥාන සම්පයුක්තය කියලා කියන්නේ. ප්‍රඥාව විතරද තියෙන්නේ? නෑ. ප්‍රඥාවත් එක්ක එනවා මොකද්ද? සතිය. සිහියෙන් දෙපා සම්පූර්ණ ප්‍රඥාවත් එක්ක සිහියෙන් දෝ. ඊට පස්සේ මේක මදි. මේක දුවවන්න එනර්ජි අවශ්‍යයි. මේකට අවශ්‍යයි මොකද්ද? වීර්යය. දැන් එතකොට වීර්යයක් තිබෙනවා. ඊළඟට මේකේ තියෙනවා හිතේ තියෙනවා මේ ප්‍රීතිමත් ගතිය තිබෙනවා. ඒකත් එපායි. එතකොට දැන් කීයක් තියෙනවද? 4ක් තිබෙනවා. දැන් අර ඔය සිතුවිල්ලක තිබෙනවා අඩුවෙන් හරි වැඩියෙන් හරි හරියට තියෙනවා මේ සහැල්ලු ගතියක්. දැන් බලන්න අපි හිතමු දැන් මේ බරක්නේ. ඔය විවාහයක් ගැන කතා කරනවා කියලා කියන්නේ බොහෝ අයට බරක්. හරියට හිසට බරක්. වගකීමක්. දැන් යන්තම් පන්සල සේනාසනයේ අරණ්‍ය යෝගාශ්‍රමයේ ආශ්‍රය කරගෙන ඉන්නකොට අර බර අයින් කරන්න පුළුවන්. එතකොට ඇති වෙන හිතේ මොකද්ද? සැහැල්ලුවක් ඇති වෙන. ඒකට කියනවා මොකද්ද? අස්සද්ධිය කියලා.
පස්සද්ධිය ඇති වෙනවා. නේද? දැන් මේ හිතේ තිබෙනවා ඒකග්ගතාව කියලා ඒ අරමුණ මෙනෙහි කරන්ට හිත එකතෙන් කරලා දෙන්නා වූ ගතියක්. ඒකට කියනවා මොකද්ද? සමාධි කියලා. සමාධි. දැන් කීයක් තියෙනවද? මෙන්න මේකේ ඇස්සේ තිබෙනා වූ මේ සතිය, ප්‍රඥාව, වීරිය, ප්‍රීතිය, පස්සද්ධි, සමාධි මේ ටික ඔක්කොම සහ තවත් තිබෙන සංකලනයක් තිබෙනවා. ওই ටික ගානට දුවවන්න ඕනේ. ගානට දුවවන්න ඕනේ. ආන්න මේ ධර්මතා ටික අර මෙනෙහි කරනකොට ගානට ලතාවට නිකන් ග්‍රීස් දාලා සම කරලා හොඳට බැලන්ස් කරන ගතියක් තිබෙනවනේ. ආන්න ඒකට කියනවා උපේක්ෂා ගතිය කියලා. තත්ත්‍රමාදීතා උපේක්ෂා ගතිය කියලා කියනවා. තේරෙනවද මේක? කීයක් තියෙනවද මෙතන? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. දැන් බලන්න එක තැනක් මෙනෙහි කරනකොට ධර්ම කාරණා කීයක් වැඩෙනවද? 7ක් වැඩෙනවා. එකක් මෙනෙහි කරනකොට ධර්ම කාරණා 7ක් වැඩෙනවා. මේ ටික ඔක්කොම මේකේ ඇස්සේ තියෙනවා. එකක් සිද්ධ කරනකොට ඔක්කොම හැදෙන විදිහ තමයි තියෙන්නේ. දැන් ඔන්න බලන්න මේ මම එක තැනක මේ එතන උයනවා. අම්මා කෙනෙක් උයනවා. එතන තිබුණා මැස්සක් ගහලා. ඒ මැස්සේ තිබුණා දර වර්ගයක් තියලා. ඊළඟට දර තිබුණා පොඩි හට්ටියක් වගේ එකකුත් එල්ලලා තිබුණා මෙහෙම. තව තියෙනවා මොකක් හරි මේ පුවක් තියෙන අර පුවක් කොලේ ඒකකුත් තිබුණා නිකන් ඒකත් පැකට් එකක් වගේ. මොකද ඒක කියන්නේ? මුලක් අන්න හරි. මුලක්. එහෙම එක්කුත් එල්ලලා තිබුණා. දරක් තිබුණා. ඊළඟට මේ ඒකේ ඒ උයන තැන ඒ උයන භාජනයේ උඩ නිකන් බොගුටු හැඩේ ඒකේ වතුර තියලා තිබුණා. වතුර. දැන් මෙයා එයාගේ ප්‍රධාන කාර්යය තමයි ඉවීම. ප්‍රධාන කාර්යය ඉවීම. ඒ උයනකොට ගින්දර දාගෙන උයන්නේ කියන්නේ. ඒ උයනකොට වැඩ කටයුතු කීයක් සිද්ධ වෙනවා. එකක් තමයි අර වතුර එකක් දාලා තිබුණා. ඒ උයන වෙලාවේදී ඒක ආසරයෙන් වතුර ඒකත් රත් වෙනවා. බතක් හරි මොන හරි උයනවා නම් බත ඉවීම වතුර ඒක රත් වීම දර ටික වේලීම මිරිස් දුනාද જાතිය කර හලියක දාලා ඒවා වේලීම මෙහෙම අනිත් එක තමයි පැණිමුල. කීයක් තියෙනවද එක කාර්යයක? 5ක් තියෙනවා නේද? ආන්න ඒ වගේ සිතක් කුසල ආරම්මණයක කරලා සිතක් කුසල සාගත කරනකොට ඒකේ ASCII ගොඩනගින්නා වූ ඒකේ ASCII වැඩෙන්නා වූ ධර්ම ඔන්න ඔය විදිහට තමයි බලන්නේ. ඔය විදිහට තමයි දකින්නේ. ඔය විදිහට තමයි අපි කුසල ධර්මය 7ක් වැඩෙනවා. කුසල ධර්මය 7ක් වැඩෙනවා. ඒක නිසා ඔක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක ආනාපාන සති ආරම්මණයක බොජ්ජංග ධර්ම වැඩින්නේ කොහොමද කියලා. මේ කතාව තේරෙනවද? එක හුස්ම රැල්ලකත් ඔය වැඩෙනවා. එක හුස්ම රැල්ලක් මෙනෙහි කරනකොට එක හුස්ම රැල්ලක් මෙනෙහි කරන්නේ මොන හිතකින්ද? සෝමනස්ස සාගතව ඥාන සම්පයුක්තව අසංඛාරික හිතින් තමයි
ඒක මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරනකොට ඒ අසංකාරික හිතේ මෙනෙහි කරනකොට එක හුස්ම රැල්ලක් ආස්වාස ප්‍රස්වාස කරනකොට ඥාන සම්පයුක්ත එක දකිනකොට බලනකොට ඒ තුල ඇති වෙනවා මොකද්ද? ප්‍රඥා චෛතසිකයේ තිබෙනවා, සිහිය තිබෙනවා, වීරිය තිබෙනවා, ප්‍රීතිමත් ගතිය තිබෙනවා, සහැල්ලු පස්සද්ධි ගුණය තිබෙනවා, ඒකාග්‍රතා සමාධි ගතිය තිබෙනවා. ඒ වගේම උපේක්ෂා ස්වභාවය තියෙනවා. එතකොට මේ ටික ඔක්කොම එකේ පළපදියම් වෙනවා, ලස්සනට වැඩෙනවා. ස්වාමීන් වහන්සේ දැන් ධර්ම දේශනා කරනවා මේ හතර දෙකම. ඔව්නේ. ධර්ම දේශනාවක් කියන්නේ. ධර්ම දේශනාවක් අහනකොට හොඳට ඇහෙන එකක් නෙවෙයි. හොඳට හිත ඒක තැන් කරගෙන හොඳ ඕනෑකමින් සද්ධාවෙන් බැහැගෙන අහනවා නම් මේවා වැඩෙනවා. නෑ. මේ වල බුද්ධංග ධර්ම. ඒක තමයි දැන් බණ අහනවා කියලා කියන්නේ දැන් මිනිස්සු බණ අහන වෙලාවට ධර්මාභෝධය කරගන්නවනේ. ඔය සිද්ධිය ඇතුළාන්තේ සිද්ධ වෙච්ච හිඳයි. එහෙම වෙන්නේ. ඇතුළත ඔක සිද්ධ වෙන්නේ. හරි මොන හරි තව ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් මේ ඊයේ කියපු කතාවක් කියවනේ ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඒක නිසා හිතගෙන මෙනෙහි කරන්නට ඇලීම නැතුව, බැඳීම නැතුව, රාගය නැතුව, ලෝභය නැතුව, තණ්හාව පටලවා ගන්න නැතුව ඒ ධර්ම පිළිබඳ හොඳට දකින්ට මෙනෙහි කරන්නට අපි පුරුදු කරන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. හොඳයි. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. తත්‍ර මධ්‍යස්ථතා. ඒක උපේක්ෂාව. උපේක්ෂාවට කියන්නේ උපේක්ෂාවට කියන ඒක චෛතසිකයක්. ඒක ඇවිල්ලා මේ මෙහෙමයි තියෙන්නේ. මේ ප්ලේන් එකක් නගනකොට ඒ ප්ලේන් එකේ මම අහලා තියෙනවා මේ බර සම කරනවා කියලා එකක්. එහෙම තියෙනවනේ. ඒකේ තියෙනවා දැන් පිටිපස්සට දානවා බර ඉතින් ඔය මේ බඩු පටවන මිනිස්සු මේ පැත්තට බර වෙයි ටිකක් මේ පැත්ත ඕම් බර බල නෙවෙයි දාන්නේ. ඒකේ තියෙනවලු මේ පියාසර කරන්නට යනකොට ඒකට අවශ්‍ය බර සම කිරීමක් තියෙනවලු. එතකොට ඒකෙන් තමයි ඒකට ගන්නවලු මේ මොකද්ද එයා අර පොළවේ මෙහෙම එකක් තියෙන්නේ ඔක හේරත් මහත්තයාගෙන් තමයි අහන්න වෙන්නේ නිරංජන් මහත්තයාගෙන්. නමුත් මම ඩිංගක් එහෙම මෙහෙන් දැනගත්ත ටිකක් විතරක් කියලා දෙන්නම්. මෙහෙමයි තියෙන්නේ. පොළවේ වායු පීඩනය වැඩිනේ. වායු වැඩිනේ. උඩ අහසේ ඔය 40000ක් විතර යනකොට අඩි 42000 යනකොට වායු පීඩනය අඩුයිනේ. එතකොට අපි මේ පොළවේ වායු පීඩනයේ වැඩි පරිසරයට හිතිච්ච මේ අයනේ. ඉතින් අපි ගිහිල්ලා උඩ පැන්නොත් එහෙම උඩ අපේ කටින් කොහම එනවා ඇතුලේ තියෙන ඒවා එළියට දාන්න. නේද? ඒක නිසා මේ වායු පීඩනයේ වැඩි පරිසරයක හිටපු එක්කෙනෙකුට උඩ සැහැල්ලුවකින් ඉන්න බෑනේ. ඒකට ප්ලේන් එකක් යන්නේ ඈත උඩින් යන්නේ. එතකොට හැම වෙලේම කරන්න ඕනේ කියලා කියනවා මේ උඩට යනකොට මේ ප්ලේන් එක ඇතුලේ මේ තියෙන පීඩනය වායු පීඩනය ඔක්කොම මේ පොළොවට සම වෙන්න තියෙන්න ඕනේ එතන. දුරින් ගියාට මේ පොළොවේ තිබෙන වායු පීඩනය ප්ලේන් එකේ ඇතුලේ තියෙන වායු පීඩනය දෙක සමාන වෙන්න ඕනේ. හැබැයි ප්ලේන් එකකින් එළිය වායු පීඩනේ අඩුයි. ආන්න ඒ මේ තිබෙනා වූ
වායුවේ ගතියට සමාන කරගන්න ගතියක් හදා ගන්නවනේ. අන්න ඒක වගේ එකක් තමයි තත්ත්‍රමාජතා කියලා කියන්නේ. අර බැලන්ස් වෙන්න හැම එකක්ම උස් පහත් වෙන්නේ නැති වෙන්න නිකන් සමව පවත්වාගෙන යන ಗುಣ ස්වභාවයක් තිබෙනවා. ඒක චෛතසිකයක්. අන්න ඒකට කියනවා මොකද්ද? තත්ත්‍රමාජතාවය. ඒකයි සමහරවිට මේ හත් දෙනා සමව පවතිනවා. ඔය හත් දෙනයි ඔක්කොම ටික. ස්වාමීන් අර ඊයේ විජේවර්ධන මහත්තයා තමයි ඇහුවේ අර සබ්බ රතින් ධම්මරතෙන් කියන්නේ. ඔව්. ඒක අහන්නේ කියලා කිව්වට ඇහුවේ නෑ. අන්න ඒකද. ඒ තේරුම් කරලා දීපු නැති ඒක තේරුම් කරලා දීපු නේ තේරුම් ගත්තේ රති කියන කෑල්ල දාන්න නැතුව රති කියන එක විතරක් පාවිච්චි කරලා වචන හදනවා. දැන් අප ධම්ම රති කියන එක නේද? ධම්ම රති කියන දෙක එක්කමනේ කැමැත්ත කියන එකට ධර්මයට කැමති කියලා ඉතින් අරගොල්ලෝ වෙන දැන් කාමයේ හැමද කෙලින්ම කාම කියන කෑල්ල අයින් කරලා රති කියලා දානවා. ඒකෝ හිතන්නේ මේක ඒ කියන්නේ නරක සිතිවිල්ලක් කියලා තමයි හිතන්නේ. ඒක තැනේ හැටියට ගන්න වෙන්නේ. ඒක එහෙම නැතුව මේ ධර්ම එහෙ වගේ හිතෙන જાති බුදුබණ වඩා ඔය එක එක જાති කියනවා. ඉතින් මේ ඛේදනීයයි. ඉතින් ඒ අයට ඉතින් නිවන් කෙසේ වෙතත් යන තැනක් ඉතින් නිර්මාණය වෙනවා. ඒක තමයි තථාගතයන් වහන්සේගේ බණ. රති ළඟ අර සතර මොකද දුවන්නේ? දන්නා රති ළඟ කියන්නේ එතන ඒ රති කියන්නේ මොකද්ද? එතන තියෙන්නේ කෙලස්. කෙලස් කියන්නේ. ඔව් තණ්හාව රති රඟා නමුත් තියෙනවනේ. නමුත් තියෙනවා. ඒ කියන්නේ කෙලස් නම් තියෙනවා. එතන ක්ලේශයක නමක් හැටියට තමයි අවශ්‍ය වෙන්නේ. තියෙනවා මේ මිනිස්සු අපෝ මේ මිනිස්සු දාගෙන තියෙනවා මේ දැන් බලන්න මේ රංජනී කියලා නමක් තියෙනවනේ. ඒ රංජනී කියන නම හිතලා බලන්න මොකද්ද කියලා. ඊට පස්සේ තියෙන කාමිනී කියලා නමක් තියෙනවා. කාමිනී තෙන්නකෝ. හරිද? කාමිනී කියලා කියන්නේ මේ රාගයට තිබෙන බරපතල ලෝභ සහගත කෙනෙක් නේ තියෙනවද? කාමිනී කියලා නමක් තියෙනවා. රංජනී තිබෙනවා, කාමිනී තිබෙනවා. රංජිත් තියෙනවා. රංජන තිබෙනවා. මිනිස්සුන්ට මිනිස්සු ඇවිල්ලා එහෙම මේ මිනිස්සු මොකක් හරි නිකන් හැඩට තියෙන සද්දයක් නමක් හැටියට භාවිතා කරනකොට ඒ වගේ යථාර්ථයේ එහෙම ඒකේ තියෙන කොච්චර ඩැමේජ්ද අර එහෙම කියලා එහෙම හිතන්නේ නැහැ. මොකක්ද රංජන කියන්නේ තේරුම? රංජනී කියලා කියන්නේ විඳිනවා කියන එක. විඳින එක. ඔව් රාගය කියන එකේ රාගය කියන එක නේ රංජන කියන එක කියන්නේ සතුටු කරනවා. සතුටු වෙනවා. ওই දෙක තමයි ඒකේ තියෙන්නේ. ඒ දැන් වෙලා තින්නේ ඔය තමයි ඉස්සරහට වෙන්නේ මේක සම්පූර්ණ ඒකට මේ ධර්මයේ තියෙන දේ නෙමෙයි මිනිස්සු විතර ගන්න වෙන්නේ. ඔව්. ඒක වෙනවා. ඒ බුදු ඒක ටිකක් හරි බරපතලයි කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළා මේක අස්සට රිංගනවායි කියලා එක එක මේකේ ඇස්සේ තියෙන වචන ටික එක්කාසු කරගෙන ඒකට ඒගොල්ලන්ගේ දෘෂ්ටි දාගෙන ඒගොල්ලන්ගේ දෘෂ්ටි මේ වචන වල පැකට් කරලා බෙදෙන එකක් නේ තියෙන්නේ. ඒක නිසා අපි බොහොම අප්‍රමාදීව කටයුතු කරගන්න ඕනේ. ඒ අයගේ ආශ්‍රයෙන් ඒ වගේ මුලාවෙන් දෘෂ්ටිකාරයන්ගෙන් අයින් වෙලා ඒ අසත්පුරුෂ හිත් තියෙන සත්පුරුෂයෝ හැටියට ගැවසෙන සත්පුරුෂයෝ හැටියට හඬ දදා අසත්පුරුෂම වැඩක් කරන්නා වූ පාපීම වැඩක් කරන්නා වූ අයගෙන් අයින් වෙලා මිදිලා යන්න අපි මහන්සි ගන්නවා. කියන්නේ අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ඔය සංවර කෙනාට සංවර භික්ෂුවට
සංවර උපාසක උපාසිකාවන්ට තමයි කතා කරන්න ටිකක් හරි අමාරු. අසංවර එක්කිනාට මොනව රකින්නද? අසංවර එක්කිනාට සීලයක් නැති එක්කිනාට මොකක්වත් රකින්න දෙයක් නැහැ. එයා හිතෙන දේවල් කියනවා. ඒක තමයි ස්වභාවය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේදී ඔය විනය ශික්ෂාපද ආයේ එහෙම ඇවිල්ලා කටකාරයෝ එක එක ಜಾති කියලා මිනිසුන්ව පෙළඹෙව්වා. අර සිල්වන්ත ගුණවන්ත අයට ධර්මයේ රැකපු අයට ඉඩක් අවස්ථාවක් හම්බුනේ නැහැ. ඒ වගේම තමයි ප්‍රතිඵලය. එක අර භික්ෂුන් වහන්සේ නමක් කියන්නේ ධර්මයේ විනාශ කරන්නට පෙරටුගාමි වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මයේ විනාශ කරන්නට ධර්මයේ අව탁සීරු කරන්න පෙරටුගාමි වුණා එක්කෙනෙක්. ඒ එක්කෙනෙක් ලීඩ් කරනවා. අනිත් අය ටික ඒගොල්ලෝ යාගේ පිටිපස්සෙ. ඒ ලීඩ් කරපු එක්කෙනා අපායයි. එයාගේ නම අතුල කියලා. ඊළඟට එයාගේ සහෝදරියක් හිටියා. සහෝදරයා බේරුණා. අම්මා හිටියා. අම්මත් අපාය ගියා. පුතා යන පැත්තට ඒ පැත්තට එකක් ඇද්දි. සහෝදරියක් හිටියේ. එයත් අපාය ගියා. අනිත් ඒකට උල්පන්දම් දීපු ඔක්කොම ටික නරකාදී ගියා. ඔය කවුරුත් එහෙම නිවන් ගියේ නැහැ. ඊට පස්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී මාළුවෙක් හිටියා. කපිල. අතුල නෙවෙයි කපිල මත්ස්‍ය. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බේරගන්න පුළුවන් අය බේරගන්න. ඉතින් අනිත් අය බේරගන්නයි කියලා අපිට වගකීම ගන්න බෑනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ නෑදෑයෙක් හිටියනේ යසෝදරා දේවින් වහන්සේගේ තාත්තා නේද? සුපබුද්ධ රජුරුනේ. රජුරුව සුපබුද්ධ වුණාට සුපබුද්ධ කියලා කියන්නේ මොකක්ද? සුපබුද්ධ කියලා කියන්නේ ප්‍රසන්නව අවදි වෙනවා කියන එක. ප්‍රසන්නව අවදි වෙනවා. ප්‍රසන්නව පිබිදෙනවා. ඒ වගේ ගතියක් තියෙන එක්කෙනෙක්. ඒ වුණාට ප්‍රසන්නව පිබිදෙන ඒ රජුරුව ගියේ කොහෙද? බෑනා ලෞතුරා බුදු වෙලා. එතකොට මුණුබුරා රහත් වෙලා. ඊළඟට දුව රහත් භික්ෂුණීන් වහන්සේ නමක්. තාත්තා කොහෙද ගියේ? බේරන්න බෑනේ. ඊළඟට ඒ තාත්තයි පුතා ගියේ. දේවදත්ත තෙරුන් වහන්සේ ගියා. දේවදත්ත තෙරුන් වහන්සේත් එක්ක ඔය කෝකාලිකල කට්ටියත් එහෙම එක්කාසු වෙලා එක හර්තල් දැම්මනේ. ඔක්කොම කොහෙද ඉන්නේ? ඒ අවිච්චි මහානායකට ගියේ. ඒ කියන්නේ සත්‍ය ධර්මය සත්‍ය තථාගතයන් වහන්සේ දේශනා කරපු සත්‍ය ධර්මයේ විකෘති කරලා වෙනස් කරලා ඉදිරිපත් කරපු නිසායි. අනේ මේ මාන්නයක් එනවනේ. ඔය අර අපි කියවනේ අර මේ පුජ්‍යල සංඥාවක් එනවනේ, දික්තිගත වෙනවනේ. ඒ දික්තිගත වුණාම ඒ මම කියලා පුජ්‍යලයේ කියලා ඇඳුනාම මාන්නේ ආවම ඉන්න තැන පේන්නේ නැහැ. එයා කැමති නැහැ කවදාකවත් සෙකන්ඩ් වෙන්න. ගෝලයක් වෙනවනේ. ඉතින් හැම වෙලාවෙම තමන්ගේ හිතට ඒ මතුවෙච්ච දේ තමයි ඒකම තහවුරු කරන්න තමයි මහන්සි ගන්න. ස්වාමීන් වහන්සේ මාර්ගඵල ලැබලා නැත්නම් මේ අපි ඔක්කොම ඉන්නේ සෝමනස්ස සංගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත්වල නේ හැම වෙලේම. වැඩිපුර ඉන්නේ කි. සෝමනස්ස සහගත දිට්ඨිගත ඒක දිට්ඨිගත ඉන්නේ. ඇත්තට මේ කොළ පාට කර කරන්නේම ඕක තමයි. මම පොඩ්ඩක් මේ පැත්තටවත් එන්නේ. ස්වාමීන් වහන්සේ ඒතකොට දැන් පුද්ගල සංඥාවට අමතරව වෙන මොනවාද දිට්ඨිගත වෙන්න තියෙන අවස්ථාවල? සත්ව පුජ්‍යල මගේ කියලා ගන්නේ ඔක්කොම ඒකටයි තියෙන්නේ. මමය මාගේ කියලා ගන්න ඔක්කොම ටික ඒකටයි. එතකොට ගන්න සෝවන් ඵලයේ එනකොට එන සක්කාය දිට්ඨිය එතන කියලා ගන්නේ සමුගේ සංඥාවක් ගන්නවද පිටායගේ සංඥාවද ගන්න? ඒ කියන්නේ නැති වෙන්නේ එතකොට ඒ දිට්ඨිය
පංච උපාදාන ස්කන්ධේ සත්පුද්ගලෙක් ඉන්නවා කියලානේ අපි ගණන් ගන්න ඒක නැහැ කියන එක. එතකොට එතන තමුන්ගේ පැත්තට තියෙන දෘෂ්ටියක් නැති වෙනවා. ඒක තමයි ඇති. ඔව් තමන්ගේ දෘෂ්ටිය නැති වෙන්නේ. අනිත් අය නැති වෙන්නේ නැහැ. අපි කියන්නේ පංච උපාදාන ස්කන්ධේ සත්පුද්ගල ආත්ම එක නැති වෙනවා කියලා අපි කියන්නේ. එතන ආත්මය කියලා කියන්නේ තමුන්ගේ නේද කියන්නේ? එමාත්‍යා මෙහෙමයි 10 දෙනෙක් ඉන්නවා 10 දෙනෙක් ඉන්නවා මිනිස්සු 10 දෙනෙක් ඉන්නට එකේ එක්කෙනෙක් විදර්ශනා වඩනවා ඒ 10 දෙනාටම ආත්ම සංඥා තියෙනවා ඒ 10 දෙනාම හිතාගෙන ඉන්නවා මම කියලා 10 දෙනාම හිතනවා මම පුජ්‍යලයක් සත්වෙක් ඒ 10 දෙනාම හිතනවා මං වගේම අනිත් 9 දෙනා සත්වය පුජ්‍යලෝ කියලා හිතා ගන්න. දැන් ඒකට 7 දෙනා 10 දෙනාටම තියෙන එකම දෘෂ්ටියනේ. පුජ්‍යල සංඥා, පුජ්‍ය දෘෂ්ටිය, පුජ්‍යල ආත්ම සංඥාවනේ. එක්කෙනෙක් ඔන්න විපස්සනා වඩන. විදර්ශනා වඩනකොට ඒ විදර්ශනා වඩන එක්කෙනාගේ හිතේ විදර්ශනා වඩපු නිසා ඔන්න අර ආත්මයක් නැහැ, සත්වයේ පුජ්‍යලයක් නැහැ කියන ඒක තහවුරු වෙනවා. සත්වයේ පුජ්‍යලයක් නැහැ කියලා. එතකොට ඒ සත්වයේ පුජ්‍යලයක් නැහැ කියලා එයාට තේරෙන්නේ වැටහෙන්නේ තමන්ගේ ඇතුළේ සත්වයේ පුජ්‍යලයක් නැහැ අනිත් 9 දෙනාගේ සත්වයේ පුජ්‍යලයක් නැහැ කියලා තේරෙනවා. මමත් සත්වයේ පුජ්‍යලයක් නෙවෙයි අනිත් 9 දෙනා සත්වයේ පුජ්‍යලයක් නෙවෙයි කියලා ඒ ඔක්කොටම සාධාරණව තමයි මේක අවබෝධ වෙන්නේ. හැබැයි ඒ අවබෝධය ඇති වෙලා ඒ දෘෂ්ටිය නැති උනේ එක්කෙනෙක් කියලා. අනිත් 9 දෙනා ඒගොල්ලෝ තියෙනවා. අපි කියනවානේ මේ උපාදාන හතරක් තියෙනවානේ කාම, ditthi, අත්වාද, සීලබ්බත කියලා. ඒකට සෝවන් ඵලයේදී දැන් අපි ඊට පස්සේ උපාදාන කරනවානේ මේ රහත් වෙනකන් අපි උපාදානේ නැහැ මොන හරි අල්ල ගන්නවානේ වක්‍රේ තණ්හා. එතකොට සෝවන් අවස්ථාවේ ditthi නැතිනකොට අතරින් ඒ උපාදාන දෙකක් නැති වෙනවා. ඒ කියන්නේ ditthiyයි අත්වාද කියන දෙක. මට හරියටම තේරුනේ නෑ. උපාදාන හතරක් තමයි අපි අහලා තියෙනවා. එතකොට දැන් සෝවාන් ඵලයට එනකොට ditthිය කියන එක නැති වෙනකොට අර උපාදාන වලත් අතුරුදාන ක්‍රම ඒ හතරෙන් කීයක් හරි නැති වෙනවද? ඒ හතරම තියෙනවාද ඉදිරියටත්? ඒ කියන්නේ දැන් සක්කුදාගාමි අනාගාමි ඒ ඵල වලට යනකොට ওই උපාදාන වෙන විදි අඩු වෙනවද? ඒක එහෙම තියනද රහත් ඵලෙ? අඩු වෙන ගතියක් තියෙනවා. නැත්තටම නැති වෙන්නේ නැහැ. ඒක හැබැයි මම මේ ඉස්සර කියලා දුන්නා ඒක හැටියට. මට මේ ඉස්සෙල්ලා මම හැම කියලා දුන්නා කියලා. මොකද සාමාන්‍ය අපි කියන්නේ මේ සෝවාන් ඵලෙ නකොට ඒ සීලබ්බත දෙක නැති වෙන කියලා කියන්නේ සෝවාන් ඵලෙදි. ඒක උපාදාන හතරක් තියෙනවා තමයි. කාම උපාදානේ කොහොමද තියෙන්නේ? මොකද කාම රාග කියන එක තියෙනවා. එතකොට ඊට පස්සේ ditthිය කොහොමද නැහැ. එතකොට කාම සීලබ්බත අත්වාද මට තේරෙනවා. මම හිතුවේ මම හිතේ මෙහෙමයි දැන් අර සෝවාන් ඵලයට එනකොට අපි උපාදාන වශයෙන් අන්තිමට අර කාම ditthi උපාදානය ඊළඟට උපාදාන නැතුවේ යයි ඊට පස්සේ අනිත් දෙකෙන් තමයි උපාදාන වෙන්නේ කියලා. කාම තියෙනවා. ඒ දෙක තියෙනවා. තියෙනවා. ඒකේ මේක මේ ලියලා කියලා දෙන්න පුළුවන්. ලියන්නත් සෑහෙන වෙලා යනවා. මේක මකන්න පුළුවන් නේද? කුසල ආරම්භණයක් මම දිව්වා මාත්‍ය මකලවත් දාන්න වෙයි. මම මේක ලියන්නම්.
මට මතක හිටින්නේ මේක කිව්වා කියලා. නමුත් බලමු. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික ඔන්න මේ එක හිතක්. මේක කුසල්ද අකුසල්ද? මේක ලෝභ. මේක ලෝභ සාගත හිතක්. දෙවෙනි සිත සෝමනස්ස සහගතයි දිට්ඨිගත සම්පයුත්තයි සසංකාරිකයි. ඊට පස්සේ 3 සෝමනස්ස සහගත දිට්ඨිගත විපයුත්ත අසංකාරිකයි. හතර සෝමනස්ස සහගතයි දිට්ඨිගත විපයුත්තයි මේක සසංකාරිකයි. දැන් මේවා මොනවද? මේවා ලෝභ මූල සිත් හතරක්. ඊළඟට තියෙනවා 5 උපේක්ඛා සහගතයි දිට්ඨිගත සම්පයුත්තයි අසංකාරිකයි නේද? අසංකාරික සිත. ඊට පස්සේ 6 උපේක්ෂා සහගතයි දිට්ඨිගත සම්පයුත්තයි මේක සසංකාරිකයි. ඊට පස්සේ ඊළඟට උපේක්ඛා සහගතයි දිට්ඨිගත විපයුත්තයි අනිත් එක අසංකාරිකයි. හරිනේ. දැන් මෙතන තියෙන කීයද සිත්? 8 වෙනි එක තියන්නේ නේ. 8 වෙනි එකක් තියන්නේ මේ උපේක්ෂා සහගතයි දිට්ඨිගත සම්පයුත්තයි දිට්ඨිගත විපයුත්තයි සසංකාරිකයි. දැන් මේ අකුසල සිත් මේවට කියන්නේ මොනවද? අකුසල සිත් ලෝභ සහගතයි. ඊළඟට තියෙනවා තව මෙතන තියෙනවා දෝමනස්ස සහගත. දෝමනස්ස සහගතයි පටිඝ සම්පයුත්තයි පටිඝ සම්පයුත්ත අසංකාරිකයි. දෝමනස්ස සහගතයි පටිඝ සම්පයුත්තයි සසංකාරිකයි. දැන් මෙතන කීයක් තියෙනවද සිත්? 10ක් තියෙනවා. මෙතන 8යි. මේ ටික ඇවිල්ලා දෝෂ මූල. මේක දෝෂ මූල දෙකක්. හරිනේ? ඊට පස්සේ තියෙනවා මෝහ මූල සිත් දෙකක්. ඒකේ තියෙනවා උපේක්ඛා සහගත
උපේක්ඛා සහගත විචිකිච්ඡා සිත සහ සිතයි අනිත් එක තමයි උපේක්ඛා සහගත උද්දච්ච. මේක අනිත් පැත්තට යන හරි. උද්දච්ච සිත. හරි නේද? මෙතන දැන් කීයක් තියෙනවද සිත්? 12ක් තියෙනවා. හොඳට තේරුම් ගන්න මේ සාමාන්‍ය පොදුවේ මේ අකුසල් සිත් 12නේ ඔය සංසාරේ. දැන් මේ අකුසල් සිත් 12න් තමයි නිර්මාණය වෙන්නේ. මේ අකුසල් සිත් 12න් තමයි මහා නරකයට යන්නේ. නරකාදියට යන්න පුළුවන් බලයක් ගෙනියන්න පුළුවන් මහා විශාල බලයක් මේකේ තියෙනවා. ඊට පස්සේ പ്രേත ලෝකයට යන්නේ. තිරිසන් ලෝකයට යන්නේ. ඊළඟට ගොඩාක් වෙයි මේකේ මනුස්ස ලෝකෙත් නොඑක ආකාරයේ අකුසල විපාක ප්‍රවෘත්ති වශයෙන් ගෙනල්ලා දෙන්නේ. මේ වගේ නරකය, තිරිසන් ලෝකය, പ്രേත, සමහර අසුර. තැන් වලට යන්නේ මොකෙන්ද? මෙන්න මේ සිත්වල හැදින්නා වූ අකුසල බලය නිසා. මේක තමයි පොදු. දැන් මේ කෙනෙක් සෝවාන් වෙනවා. සෝවාන් වෙන අවස්ථාවේදී මෙයාගේ ඒ සෝවාන් වෙනකොට සම්පූර්ණයෙන්ම සිත් මේකින් පහක් නැති වෙනවා. මේ සෙට් එකෙන් පහක් නැති වෙනවා. ඒ පහට සමානුපාතිකව තිබෙන අකුසල් තිබෙනවා නම් ඒවා ඔක්කොම ඩිලීට් වෙලා යනවා. ඒ තමයි සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත මෙන්න මේ පළවෙනි දෙක නැති වෙනවා. දිට්ඨිගත සම්පයුත්ත මේ සිත් දෙකම නැති වෙනවා. තේරුණාද? උපේක්ෂා සහගතයේ මෙන්න මේ පහයි මෙන්න මේකයි නැති කරන්න. දැන් ලෝභ සහගත සිත් කීයක් ගියාද? ඔව්. 4ක් අඩු වුණා. මෙන්න මේකේ මේ විචිකිච්ඡා කියන එක නැතිලා යනවා. දැන් කීයක් ගියාද? මේක ඉවරයි. මේ සිත් දෙක ඉවරයි. මේ ඉවරයි. දැන් මෙතන සිත් කීයක් අකුසල් සිත් 12 කීයක් ගියාද? 5ක් ගියා. තව තියෙන යාට සෝමනස්ස සහගත දිට්ඨි විප්පයුත්ත සසංකාරික අසංකාරික සිත් 15 වෙනවා. උපේක්ෂා සහගත දිට්ඨි විප්පයුත්ත අසංකාරික සසංකාරික සිත් 15 වෙනවා. අනිත් එක දෝමනස්ස සිත් 15 වෙනවා. උද්දච්ච සිත් 15 වෙනවා. මේ අකුසල් සිත් ඉතුරු වෙච්ච ටිකක් තියෙනවනේ. ඒකේ අපායගාමී ශක්තිය හැදෙන්නේ නැහැ. මේ වගේ අපායගාමී සෝමනස්ස සාගත දිට්ඨිගත විප්‍රයුක්ත වල අපායට යන්න තරම් මහා බලවත් අකුසල් එහෙම යාට සිද්ධ වෙන්නේ නැහැ. උපේක්ෂා සහගතයකෙත් සිද්ධ වෙන්නේ නැහැ. දෝමනස්ස සහගතයකෙත් සිද්ධ වෙන්නේ නැහැ. උද්දච්චයකෙත් ලොකු මහා ඒවා සිද්ධ වෙන්නේ නැහැ. මේක තේරුණාද? එතකොට ඉතුරු වෙලා තියෙන ටිකේ අර ශක්තිය කාම රාග ආදී දේවල් තිබුණට අර සාමාන්‍ය පෘතජ්ජනීයකට තියෙන අර මහා විශාල බලයක් තියෙනවනේ. ඒ වගේ එකකට යන්නේ නැති දිට්ඨිගත සම්පයුක්ත භාවයක් ඒකේ ඒ වගේ නැති නිසා. එතකොට ලෝභ සිතින්ද තමයි අපායගාමී වෙන්නේ. ලෝභ සිත් අපායගාමී වෙනවා දිට්ඨිගත සම්පයුක්ත ඒ වගේ. අනිත් ඒවායින් අපායගාමී. අපායගාමී ඒ වගේ දිට්ඨිගත ඒ වගේ ශක්තිය අඩුයි. දිට්ඨිගත විප්‍රයුක්ත වෙනකොට ටිකක් අඩුයි. ආත්ම සංඥාව නැහැ කියන්නේ. කනේ සාමාන්‍යයෙන්. ආත්ම සංඥාව නැහැ. සාමාන්‍යයෙන් පටික සම්ප්‍රයුක්ත වෙලා කෙනෙකුට හානියක් කළොත් එතන
බලවත් අකුසලයක් සිද්ධ වෙන්නේ නැද්ද? සෝවාන් වෙච්ච කෙනෙක් ඔය වැඩේ කරන්නේ නැහැ. අනිත් එක්කෙනෙක් ගැන ළඟ ඉන්නවා නම් පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න එක හොඳයි. විශ්වාසනේ? සෝවාන් වෙච්ච කෙනාට එහෙම එයා තරහා ගියාට ඒක පොඩි ගැටීමක් තියෙනවා. එයාට ඒ තරම් මේ අරක බලවත් වෙන්නේ නැහැ. ඉතින් වාඩි වෙනකොට ළඟ වුණා පොඩ්ඩක් කොහොමද සෝවාන් වද්දෝ කියලා එහෙම පොඩ්ඩක් චෙක් කරලා බලන එක හොඳයි. හැබැයි අර මෙහෙම එකක් තියෙන දැන් නිකන් අර මේ සෝවාන් මාර්ගඵල අවබෝධ කරගන්න ඒක හොඳයි. ආර්ය ධර්මයේ පිහිටලා ආර්ය ධර්මයේ ගමන් කරලා නියම විදියට බුද්ධංග ධර්ම වඩලා බණ අහලා භාවනා කරලා ඒ විදිහට සෝවාන් මාර්ගඵල අවබෝධ කරගන්න එක ඔය සසර දුකින් මිදලා යන එක හොඳයි. ඒ අමතරව ඒ අනුසාරයෙන් ඒ විදිහේ කියාගෙන ඔය සෝවාන් පැතිරිච්ච ඔය සෝවාන් වෙච්ච අයත් ඉන්නවා නිකන් ඔය වල්ලෙස්ස වගේ. ඒ වගේම නිකන් පැතිරිච්ච අය. ඒ අය ගැන ගිහිල්ලා එනකොට පොඩක් කල්පනාවෙන් ඉන්න එක හොඳයි. හේතුව සෝවාන් කියලා කිව්වට කොයි පැත්තෙන් ඇවිදලා ඒ දන්නේ ඔය මේ ඒකට දැකලා තියෙනවා සමහර සෝවාන් වෙලා කියලා එහෙම කිව්වම් සෝවාන් කියාගෙන ඉන්නවා පොඩ්ඩක් එහෙම සෝවාන් නෑ ඔයා සෝවාන් වෙයි කියලා බලන්නකෝ වැඩි එන තාලේ ඈ බේ එහෙම තියෙනවා දැන් සමහර අයට සෝවාන් කියලා කිව්ව සෝවාන් ඔයා සෝවාන් නෑ කියලා කියපු ගාම අර ඇතුලේ හීටරේ ඒ ඔප්පු කරන්න නෑ කියන එකම තමයි ඔප්පු. ඒ ඔප්පු කරන්නේ දැන් රහත් නැtei කියලා ඔප්පු කරන්න කියලා කියනවනේ. ඒ ඔප්පු කරන්න කියන එකම තමයි ඔප්පු. රහතන් වහන්සේලා එහෙම කියන්නේ නැහැ. ඔතන මොකක් කරලා දාගත්තා කියන්නේ? අහපු ප්‍රශ්නේ සාපෝක්ෂයක් තියෙනවා හිත මම ඇහුවා අර උපාදාන හතරෙන් නැති වෙනවද කියලා සම්පූර්ණයෙන් මේ සෝවන් වෙනකොට දෙකක් හරි කිව්වා. ඔව් ඒකේ තියෙන්නේ මොකද්ද? දිට්ඨිගත සම්පයුත්ත සිත් අතර තමයි මොකද තියෙන්නේ? උපාදාන නැති වෙනවා. දිට්ඨි උපාදාන නැති වෙනවා. එතකොට අත්වාද කියන්නේ අත්වාදෙත් නැති වෙනවා. ඒක දෙක තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? කාම උපාදාන. කාම උපාදානෙ සීලබ්බතෙත් නැති වෙනවා. කාම උපාදානෙ තියෙනවා. මාන්නේ තියෙනවා. ඊපස්සේ බුදාක් මෙනෙහි කරන්න ඕනේ අපි හැමතිස්සෙම වීර්යය ඒක ඔක්කොම වඩන්න ඕනේ ඒකනේ මෙනෙහි කිරීම සමහර දෙනා මෙනෙහි කරන්න ඕනේ දකින්නවා කියලා මෙනෙහි කරන්න ඕනේ බණහනකට භාවනා කරනකොට යනකොට එනකොට මෙනෙහි කරන්න ඕනේ සෝමනස කිව්ව උදාහරණ වලින් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් දර විපයුක්ත වෙන්නේ කොහොමද විපයුක්තද දිට්ඨිගතේ නම්බර 3 මම නම්බර මේ අංක 3 වෙනි හිතද ඒකේ තියෙන්නේ මෙහෙමයි දිට්ඨිගත සම්පයුක්ත වුණා කියලා කියනකොට සත්වයේ කුජලයක් ඉන්නවා කියන හැඟීම නිෂ්පාදනය වෙනවා අර දිට්ඨිගත විපයුක්තයි කියලා කියන්නේ අකුසලයක් කරනකොට නිකන් ඔහේ කරගෙන යනවා හැබැයි අර සත්ත්ව සංඥාව පුජ්‍යල සංඥාව ඒකේ නිර්මාණය වෙන්නේ නැහැ මෙන්න මෙහෙම එකක් තියෙනවා. දිට්ඨියයි මාන්නයයි කියන ධර්මතා දෙකක් තිබෙනවා. දිට්ඨිය සහ මාන්නය. අහලා තියෙනවනේ. කුසල්ද අකුසල්ද? අකුසල්. දිට්ඨිය තියෙන සිතක කවදාකවත් මාන්නය පහළ වෙන්නේ නැහැ. දිට්ඨි සහගත සිතක මාන්නය පහළ වෙන්නේ නැහැ. මෙතන තිබෙනවා දිට්ඨි සහගත සිත කීයක් තියෙනවා? මෙන්න මේ දෙක දිට්ඨි සහගතද. කවදාකවත් මේකේ ඇස්සේ මාන්නයක් හිටින්නේ නැහැ. මේ උපේක්ෂා සහගත දිට්ඨිගත සම්පයුත්තේ
විප්‍රයුක්ත දෙකෙත් මේ දිට්ඨික සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික දෙකෙත් මාන්නේ පහළ වෙන්නේ නැහැ. මේ වගේ තියෙන්නේ දිට්ඨිය විතරයි මේකේ තියෙන්නේ. හැබැයි මාන්නේ තියෙන්නේ දිට්ඨිගත විප්‍රයුක්ත සිත්වල. ඒක නිසා තමයි සෝවාන් වෙච්ච එක්කිනාට මාන්නේ තියෙනවා. උපේක්ෂාක සාගත වෙච්ච එක්කිනාට මාන්නේ තියෙනවා. දිට්ඨිගත විප්‍රයුක්ත සිතේ මාන්නේ පහළ වෙනවා. අනාගාමී වෙනකල් මොකද තියෙනවා? මේ මානේ ස්වාමීන් වහන්සේ අතිමානේ කියන එක ඇත්තටම පහත් වෙලා තියෙනවා. ඉතින් මේක හත් වෙලා කියලා හිතනවා. හැබැයි නෑ. එහෙම අදිමාන එතන මෙහෙම බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොඩාක් අය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියලා තියෙනවා මේ මම මෙහෙම වුණා කියලා. බුදුරජාණන් වහන්සේ ඒ ඔක්කොටම කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා මහාන ඔබ එහෙම නැහැ. ගිහිල්ලා ධර්මයේ හසුරවන්න කියලා. ආපහු යවලා තියෙනවා. එහෙම ගොඩක් තියෙනවා. සමහර වෙලාවට රහත් වෙලා හිටපු අය බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා මම සියලු දේවල් කෙලෙසුන් නැසුවා මගේ කටයුත්ත ඉවරයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ නිස්සද්දතාවෙන් ඒක පිළිඅරන් තියෙන. ඒක හැබෑවයි කියලා. තවත් සමහර අය ඒ කියන දිහා බලාගෙන ඉඳලා ඒ විදිහටම ඇවිල්ලා කියලා තියෙනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෑ ඔය එහෙම නෑ ගිහිල්ලා වැඩේ කරගන්න තව කරන්න තියෙනවා කියලා. ඊළඟට සමහර අය තියෙනවා බුදුරජාණන් වහන්සේට කියන්නෙත් නැතුව කාටවත් කියන්නේ නැතුව රහත් වෙලා පාඩුවේ ඉඳලා තියෙනවා. ඒ කවුරුත් දන්නේ නැහැ. අනාත්මවත් ඇති අපි දන්නේ දේශනාවල තියෙන එක. ඔව්. සමහර වෙන එක්කෙනෙක් කියනවා ඉතින් පරිස්සම් වෙන්න යා හරි ගුණවන්තයෙක් කෙනෙක් කියලා පරිස්සම් වෙන්නයි කියලා කියනවා. ඒ රහත් වෙච්ච කෙනෙක් එහෙම සෝවාන් වෙච්ච කෙනෙක් එහෙම කාටවත් එහෙම කියලා නෑ මේ පස්සේ එහෙම එන්නේ පැත්ත පළාතේ මම දැන් රහත් වෙලා ඉන්නේ මගෙත් එක්ක මේ එකට එක කියාගෙන එහෙම ඉන්නේ නෑ වැඩ වරදී එව්වා ඒ කාලේ නෑ හැබැයි එහෙම රහත් වෙච්ච එහෙම රහත් ගුණය අඟවපු අය ඉඳලා තියෙනවා නිගණ්ඨයන් අතර ඊට පස්සේ අර මේ මෙහෙම එකක් වුණානේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පාණ්ඩ අවස්ථා තුනකනේ කිහිපයකින් කරේ. සවැත් නුවරදී යමා මහ පෙළහර පාණ්ඩේ කියලා මම අහවල් තැන අඹ ගහක් මුල යමා මහ පෙළහර පානවයි කියලා නිවේදනයක් කරානේ බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ නිගණ්ඨයෝ ගොඩාක් ඉන්නවා සවැත් නුවර ලක්නව් අදට වුණත් එහෙමයි ලක්නව් පැත්තේ ඊට පස්සේ ඔය සවැත් නුවර ඊට පස්සේ සාසාරාම් පැත්තේ එහෙම ඉන්නවා හරියට මේ නිගණ්ඨයෝ ඉන්නවා ඊට පස්සේ මොකද කරේ මේගොල්ලෝ යෝජනාවක් කරා අඹගත් තිබුණොත් නේ උතන යමාමා පිළාර පාන්නේ ඒකින්ද මම ඕකට කරන්නම් වැඩක් කියලා කට්ටිය දාලා අඹගත් කැප්පෙව්වා ඒ ඒරියා එකේ තියෙන අඹගස් ටික කැප්පෙව්වා. කවුද කරේ ඔක? නිගණ්ඨයෝ. එතකොට ඊට පස්සේ කොහොම හරි බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අර එක්කෙනෙක් උයන් පල්ලේ දීපු අඹ ගෙඩියක් වළඳලා ඒක පළ කරලා ඒකෙන් ඇති වෙච්ච ගහේ ඒ වෙලාවෙම උන්වහන්සේ රමා මහ පෙළහර පෑවා. තව සිද්ධියක් වුණා. ඔය නිගණ්ඨයෝ ඒව බොරු කරන්න හරියට දැන් හැම වෙලෙම බොරු කරන්න තමයි මහන්සි ගත්තේ. තව එකක් වුණා මේ පින්දෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ අර හඳුන් පාත්‍රයක් ගත්තනේ. අර ඔය රහත් භාවයේ චෙක් කරන්නට ඒ කාලේ හිටපු එක්කෙනෙක් වැඩක් කරා. ගිහියෙක්. සිටුවරයෙක් හිටියා. ඒ සිටුවරයා මොකද කරේ? උණගස් ගොඩාක් ලොකු උස උණගස් එකට තියලා උස උණ ගහක් හිටෙව්වා. උණ ගහක් හිටවලා ඕකේ උඩම පාත්‍රයක් හැඳෙව්වා හඳුන් වලින් හදලා. ඉතින් ඔය අද කාලේ වගේම මේ ඔය රහතන් වහන්සේලා හැටියට කිය කියා යන කට්ටිය හිටියා. ඒ කාලේ
ආජීවකයෙක් හිටියා, නිගණ්ඨයෙක් හිටියා, හාමුදුරුවෝත් ඉතින් ඉන්නවනේ. ඉතින් මේ ඔහම යනකොට මෙයාට හිතුණා මේ චෙක් කරන්න ඕනේ. ඕනනම් රහතන් වහන්සේලා ඉන්නවා නම් ඇත්තටම මෙන්න හඳුන් පාත්‍රයක් තියෙනවා මේක අරගන්නයි කියලා මේ එයා නිවේදනයක් නිකුත් කරා. නිවේදනයක් නිකුත් කරාන් පස්සේ කට්ටිය ඔක්කොම දැන් ඉන්නත් බෑනේ. හේතුව පල්ලෙකනේ. ඒකින්ද දැන් ඔක්කොම නිකුත් කරලා තියෙන නිවේදනේ රහතන් වහන්සේලා කියලා. ඉතින් සමහර අය කරන්නේ මොකද්ද? තරවටු කරලා බය කරලා එන්න එපා කියලා වළක්ව ගන්නවා. එතකොට එයාත් එක්ක යන්නේ නැහනේ මිනිස්සු. ඒ විදිහට රැකුණා. නිගණ්ඨයෝ මොකද කරේ? ඒගොල්ලෝ ටිකක් ඉතින් ওই බෝස්ට් ඉන්නේ. ඒගොල්ලෝ එක එක જાති කියලා කෑම ටිකක් ඛණ්ඩනේ හදාගන්නේ ඔය යොබ් එක. ඉතින් ඔහොම කරලා නිගණ්ඨ ලොක්කට කිව්වා මේ අපි මේක මේ විදිහේ කරමු. ඔබතුමා ඒගොල්ලෝ සාකච්ඡාවක් කරා. ඔබතුමා ඔය කනුව උඩට යන්න ඔබතුමා මේ නිකන් පියාඹලා වගේ යන්න නිකන් මහන්සි ගන්න. මහන්සි ගන්න මෙහෙමයි අපි රහත් භාවය ඔප්පු කරන්න ඕන කියලා මහන්සි ගන්න. අපි ඇවිල්ලා කකුලෙන් අදින්නම් පල්ලෙහාට. ඒක එපා කියලා. ඒ කියන්නේ ඔය වගේ ලී එකකට මොකටද ඔච්චර රහත් භාවයක් ප්‍රසිද්ධ කරන්නේ? ඇත්තට ඒගොල්ලෝ එතනක් තියෙනවා නිගණ්ඨයන්ගෙ තිබිලා තියෙනවා රහත් භාවය ප්‍රකට කරන්නේ නැතුව හඟවන ගතියක්. ඒ කියන්නේ ඒගොල්ලෝ මිත්‍යා කට්ටිය තමයි. ඒ වුණත් එහෙම ගතියකුත් දරාගෙන තිබෙනවා. ඉතින් අනිත් කට්ටිය මොකද කරේ? මේ නිකන් ලී කෑල්ලකට, ලී පාත්‍රයකට, අහවල් දෙයකටද මේ තමන්ගේ වටිනා ගුණයක් ප්‍රසිද්ධ කරන්නේ? ඔන්නේ පල්ලෙහාට බහින්න කියලා පස්සේ මොකද කරේ? නිගණ්ඨ ලොක්කා නගින්න ගියා ඒකේ. අරගොල්ලෝ ප්ලෑන් කරලා තිබෙන හැටියට එපා කියලා ඊට පස්සේ ඇවිල්ලා අරගෙන බිම දාලා නගින්නම එපා දෙන්නෙම නැහැ. එහෙම කොහොමද කියලා කොහොම හරි වැළැක්කුවා. ඔන්න ඒගොල්ලන්ගේ අර මොකද්ද ලැජ්ජාව වහගත්තේ ওই විදිහටයි. ඊපස්සේ පින්ඩෝල පාරද්වාජ හාමුදුරුවෝ උඩින් ගිහිලා ගත්තයි. ඉතින් ඔය වගේ ටෙස්ට් කරන જાතිත් තිබිලා තියෙනවා. රජවරු එහෙම කරලා තිබෙනවා. ඒ හේතුව සැකහින්දයි. ඔය ඔක්කොම ಜಾති සැකහින්දයි. ඒ කියන්නේ ඒ වගේ රවට්ටපු අය ඉඳලා තියෙනවා. හරියට රවට්ටපු අය ඉඳලා තියෙනවා මේ රහතන් වහන්සේලා ඇත්ත රහතන් වහන්සේලා හිටියා වගේම බොරුවට එහෙම හිටපු අයත් ඉඳලා තියෙනවා ගොඩක්. මේ සිවුරු දාගත්ත අයත් ඉඳලා තියෙනවා. ඉතින් අද කාලේ ඉන්නවා කියන එක ඒක අරුමියකුත් නෙවෙයි. අර එක තැනක රහත් ගුණය මේ අඟවලා තියෙනවා මේ දායකින්ට ඕකේ වැඩේ තියෙන්නේ ප්‍රතිලාභ හම්බ වෙනවා දාගත්ත ගම. මිනිස්සු පහදිනවනේ. මිනිස්සු පහදිනවා. ප්‍රතිලාභ හම්බ වෙනවා ඒ දානමාන ඊට පස්සේ ඒ කාලෙට තිබෙන සම්පත් හම්බ වෙනවා. ඒක නිසා සම්පත් වලට ඒ වගේ කීර්තිය ප්‍රශංසාව අරෝමියව හම්බ වෙනවනේ. ඒකට තමයි තියෙන්නේ. ඉතින් මේ එක ආරාමයක ඉන්න ආවුදුරු හිටපු ගමන් කුටි ඇතුලේ පේනවලු හිටපු ඕනේ. හිටපු ගමන් ඉන්නවා ඇතුලට යනවා දායකයා ඇතුලට ගිහලා බලනකොට නැහැ. කරලා තියෙන්නේ මොකද්ද? අර එකේ ලොකු හලියක් තිබිලා තියෙනවා. තාලියක්. එයා හාමුදුරුවෝ මොකද කරන්නේ? අර දායකයා ඇතුලට එනකොට ඒක අසර රිංග ගන්නවා. කියන්නේ නැහැ. ඊට පස්සේ දායකයාට කියනවා එහෙනම් ඔබ මේ ඔබතුමා ඔහම හිමීට යම් මම පස්සේ එන්නම් කියලා. ඉතින් ඒ කන්දකින් බහලා වගේ යන්න තින් මෙහෙම ඉතින් ඇවිල්ලා මෙහෙම පාර දිගේ ඔහම ඇවිල්ලා යනකොට ඒකේ ගල කෙළවරේ තියලා තියෙනවා නුග ගහ. එයා මොකද කරන්නේ? දායකයා මේ පැත්තේ යන්න ඇරලා පාත්‍රයක් ගන්නවා. පාත්‍රය අරගෙන අර නුග ගහේ වල්ලක්ෂ දෙනවා බලහැට ඒකේ වහින. බහලා දායකයාට ඉස්සලා යනවා. ඉතින් දායකයා පුදුම වෙනවා. උපහාන්සේ පරක් වුණා නේද මට එන්න කියලා. ඒ ගැන කතා කරන්න එපා. ඕගොල්ලෝනේ. එතකොට නිකන් අර 아무තු ඇති වෙනවනේ මේ හැඟීමක්. ඉතින් මෙයා ඉස්සරහට යනවා. ඉතින් දායකයාට හොඳ කල්පනාවක් ඇති වුණා. දායකයාට කල්පනාවක් ඇති වුණා මේ කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ දායකයා මොකද කරේ?
කීප ගමනක් ඕක එහෙම කරනකොට ටිකක් හැගෙනවනේ. ඊට පස්සේ මොකද කරේ? දායකයා බලාගෙන හිටියා. හැංගිලා. බලනකොට දායකයා ඉස්සලා යවලා කරන්නේ මොකද්ද? පාත්‍රෙත් අරගෙන කරේ ගහගෙන අර නුග ගහේ අත්තේ පල්ලෙහාට බහිනවා. වැලක් වගේක් තියෙන එකකින් බහිනවා. ඊට පස්සේ දායකයා මොකද කරේ? මේ අර කැපුවා කියලා නුපෙන්න යන්තම් මේ ඒ වැල උඩින් කපලා නිකන් මූට්ටු කරලා තියා තිබුණා. ඊට පස්සේ මොකද කරේ? පහවදාත් එහෙනම් දායක මහත්තයා ඉස්සලා මම ඊට පස්සේ ඉන්නම් කියලා එයා පාත්‍රය අරගෙන අරක එල්ලෙන ගමන් කඩාගෙන වල්ලට. ඔව්. පාසපැත්ත යනවා. ඉතින් ওই වගේ වැඩ කරා. එහෙම කරලා ඊට පස්සේ අර ඒකේ තිබිච්ච අර ජනප්‍රියත්වය නැති වුණා. ඉතින් ඒක නිසා මෙහෙමයි. ඕක කිලෝ ගාන රහත් භාවය කියලා කියන්නේ කිලෝ ගානට තියෙන එකකුත් නෙවෙයිනේ. මීටර ගානකට තියෙන එකකුත් නෙවෙයි, යාර ගානට තියෙන එකකුත් නෙවෙයි. ඒක ඇවිල්ලා ගුණයක්නේ. ඒ ගුණය ඇවිල්ලා කොලිතියනේ. ඒ කොලිතියේ තිබෙන්නේ තේරුම් ගැනීමට ඒ ගුණේ තිබෙනවා නම් ආයේ ඕක තර්කයේද ශාස්ත්‍රයේද බර කිරණ එක නෙවෙයිනේ. ඒක පේනවනේ එළියට. ඒක නැතිව තියෙනකොට ඒකත් පේනවා. නේද? ඒ වගේ අර මිනිස්සෙකුගේ ජීවිතයේ අපදාන සෝබිනී පඤ්ඤා. නේද? අපදාන සෝබිනී පඤ්ඤා කියලා කියන්නේ කයෙන් හැසිරෙන හැසිරීමයි, වාචසික හැසිරීමයි, කතා කරන වචනයයි, වාචසික පද ගැලපීමයි අතර කරන වැඩයි. කරන කතාවයි තුල තියෙනවා එයාගේ හිතේ තිබෙනා වූ දේ. ඒක අපදාන සෝබිනී පඤ්ඤා. ඒ චරිතය කියන්නේ ඒකනේ. කයේ හැසිරීම, වචනේ හැසිරීමනේ. ඉතින් ඒකෙන් තේරෙනවා එයාගේ මනස කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් මනසේ තිබෙනවා නම් මාන්නයක්, උද්දච්චකමක්, ගුරුසුකමක්, තරහක්, ඒ ටික එනවනේ ගලාගෙන වචන වලින්. කයින් එනවනේ. ඉතින් ආය මොකක්වත් මනින්න දෙයක් නැහැ. හේතුව අසුචි ගොඩක්. තිබුණොත් එහෙම ඒක ළඟටම යන්න ඕනේ නැහනේ. ඒක අසුචි කියලා දැනගන්න. නේද? ඒක දුරට ඉනකොට දැනෙනවනේ මේ ගඳ කියලා එකක්. ඉතින් ඕක තේරුම් ගන්නට බැරි අයට තමයි ඔය රැවටෙන්නේ. ටිකක් කතා කරලා බලනකොට සද්දෙට ඒ කරන වැඩ දිහා බැලුවම පස්සේ තේරෙනවා මේ රාතද්ද මේ කවුද කියලා. ගුණය අල්පේච්ඡතාවයේ ලෝකයෙන් බැහැර වෙච්ච ගතිය, ඊට පස්සේ ගිහි ස්වරූපෙන් අයින් වෙච්ච ගතිය, ශ්‍රමණ ධර්මයේ නියමානුකූලව පිළිහිටපු ගතිය, අල්පේච්ඡතාවය, මේ ගුණ ඒ වගේට කතාව. ඉතින් මේ වගේ අස්සේ තිබෙනවා මේ වගේ අස්සේ තියෙනවා මේ මිනිස්සෙකුගේ තිබෙන ගුණය. ඉතින් එහෙම නැතුව ඒ ගුණයෙන් තේරුම් ගන්නව ඇරෙන්න වෙන ඒ විදිහට නෑ. ඒ ගුණයක් තියනවාද කියලා තේරුම් ගන්නටත් කෙනෙකුට දැනුමක් තියෙනවා. අර මිනිස්යාට කල්පනාවක් තිබුණානේ ඒ මිනිස්යාට වැඩි ධර්මයක් දැනගත්තේ නැතත් අර මම මේ වැල කපලවත් මේක බලන්න ඕනේ කියලා ටෙස්ට් එකක් කරන්න හිතුණානේ. නේද? අපේ බෝධිසත්වයන් වහන්සේ පාරමී පුරාගෙන අන්තිම 27 දුරුණාගේ හැම කෙනෙක්ම නියත යොක්ම දැක්කද හැම බුදු කෙනෙකුගේ ඒ කියන්නේ අන්තිම කාශ්‍යප ගුහාඳුනන්ගේ වෙන ගත්තා. එතකොට අර ජෝතිපාල මානවක කාශ්‍යප බුදුහාමුදුරුවෝගේ ඒකේ මොකක් හරි කිව්වනේ ඒ බුදුහාමුදුරුවෝ මොකක් හරි අපහාස කරලා තියෙනවා. ඒක දැනගෙන නෙමෙයි කලේ ඒකට ආයි නියත විවරණ දුන්නා පස්සේ දුන්නේ. පස්සේ දුන්නේ. ඒ කියන්නේ දෘෂ්ටියෙන් යන්නේ නැතු ඔය මෙන්න මෙහෙම එකක් තියෙනවා. නිවන් දකින්න තෙක්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්න ඕනේ කියලා කියන්නේ ඒකයි. සමහර දෙමව්පියන්වා ජීවිතයේ හැටියට මව්පිය වුණාට අසත්පුරුෂයි. සමහර අම්මලා තාත්තලා ඉන්නවා අසත්පුරුෂයි. ඒ අසත්පුරුෂ අම්මලා තාත්තලාට කොටු වුණොත් එහෙම
පොඩි කාලේ ඉඳලම කියලා දෙන්නේ අසත්පුරුෂ වැඩ. ඉතින් මේ බමුණු කුලයක ඉපදිලා ඒ බමුණු පොඩි කාලේ ඉඳලම පුරුදු කරානේ හැම වෙලේම කිව්වේ මුඩු මහනෝ. මුඩු මහනෝ ඔය ආයත රහත් භාවයේ නෑ කියා එහෙමනේ කියෙව්වේ. ඉතින් ඒක දෘෂ්ටියෙන් ගිලගත් එකක් නේ තිබුණේ බෝසත්යන් වහන්සේ. ඉතින් ජෝතිපාල මානවකයා ඊට පස්සේ අර ගටිකාර හිටියනේ ඒ සත්පුරුෂයෙක්. ඒ සත්පුරුෂ යාළුවයින්ද තමයි යාට මේ ජෝතිපාල මානවකයාට ඒකෙන් මිදෙන්න පුළුවන්කම තිබුණේ. ඒක නිසා කිසිම තැනක අසත්පුරුෂ ආශ්‍රය කියන එක ඒ තරම්ම භයානකයි. ඒ කියන්නේ බැරිකම මට නේ තේරුනේ දැන් ඊළඟ බුදු වෙන්න මේ බෝධිසත්වයෝනේ. ඔව් මේ කල්පයේ බුදු වෙන්න ඉන්න හරිම මේ එහෙනම් ඒ අසත්පුරුෂ ආශ්‍රය කියන්නේ හරිම භයානක. අසත්පුරුෂ ආශ්‍රය කියලා කියන්නේ හරිම භයානකයි. දැන් මේ සිද්ධ අජාසත් රජතුමාට බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ඵල සූත්‍රය දේශනා කළා. නැගිටලා යනකොට වික්ෂුන් වහන්සේලාට කිව්වා තාත්තා මරන්න නැතුව හිටියනම් මෙයා සෝවන් වෙනවා කියලා. තාත්තා මරන්න නැතුව හිටියනම් මේ ආසනයේම මෙයා ධර්ම අවබෝධය කරගන්න කියලා කිව්වා. සාමපායි නිසා. ආයිත් අපාය. ආයි කියලා. පස්සේ බුදු වෙනවා කියන්නේ පස්සේ පායි ඉවර වෙලා පස්සේ බුදු වෙනවා කියන්නේ එහෙම කල්ප විනාශයක් වුණාට පස්සේ කියන්නේ. පස්සේ ඉස්සරහා කාලෙදී මතුවෙලා කොහොමද ඒ අජාසත්ජුර අවිචිතකින් නැති කියලා කියනනේ කරපු ඊට පස්සේ නෑ ඔසුපත් නරකේ තියෙන්නේ. ඒ කියන්නේ නැත්තම් සාමාන්‍යයෙන් මේ ඒගොල්ලෝ අවිචිත නෑනේ සාමාන්‍ය ගන්න. ඒක අර කරපු ඉන්කම් ඊට පස්සේ ධර්ම සංගායනා කරන්නේ උදව් කරන්නේ. ඒ කරපු ටික නෙමෙයි යා මේ නිරේ දුක් අඩු තැනකට තමයි ගිහිල්ලා ඉබුදුවෙන් කියලා කියන්නේ. මේ බුද්ධ ශාසනය නිසා. බුද්ධ ශාසනය පින් කරගත්ත නිසා. සම්මාස මේ කුසල සිත් වල මොනවද පහන සංඥාව ඇති වෙන සිත් මොකක්ද? පහන සංඥා දස සංඥා වල පහන සංඥා කියලා. ඒ අර සෝමනස්ස සහගත ඥාන සම්පයුත අසංකාරික සිත්. සම්මාස කොහොමද ඒක හිතන්නේ කොහොමද? මෙනෙහි කරගෙන යනකොට තමයි ඒක වෙන්නේ. පහන සංඥා කියලා මොකක්ද මෙනෙහි කරන්නේ? පහන සංඥා හැම වෙලේම අකුසල සිත් එන්ට නොදී රැක ගැනීම. අකුසල සිත් ප්‍රහාණය ඔව් අකුසල සිත් එන්ට නොදී අකුසල ආරම්භණයට නොදී ආරක්ෂා කරගෙන. හොඳයි එහෙනම් හැම දිනාටම ධර්මාවබෝධයේ නිර්වාණ අවබෝධයේ සුවසේම සිද්ධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු.